එතකොට අද අපි කතා කරන මාතෘකා අතරේදී පොයින්ට් 6ක් විදිහට මම හදාගත්තා. අංක 1 අක්ෂරයක් කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ අපි කතා කරනවා මේ අක්ෂරමාලාවේ විකාශය. ඒ කියන්නේ මේ වෙනකොට තියෙන අපේ නූතන සිංහල හෝඩිය දක්වා අක්ෂරමාලාව විකාශනය වෙලා ආවේ කොහොමද කියන එක. තුන්වෙනි පොයින්ට් එක තමයි අපිට උසස් පෙළට නිර්දිෂ්ට වෙලා ඒ කියන්නේ අපේ උසස් පෙළට අපිට ප්‍රශ්න හැදෙන්නේ සහ අපිට අදාළම එක තමයි නූතන සිංහල හෝඩිය. එතකොට මේ නූතන සිංහල හෝඩියක් හැදුනේ ඇයි? නූතන සිංහල හෝඩියක් හැදිච්ච විදිහ සහ මේ නූතන සිංහල හෝඩිය තියෙන බෙදීම් ටික වර්ගීකරණය ඒ වගේම ගොඩක් ගුරුවරු මේ අක්ෂරමාලා උගන්වද්දී කියා නොදුන්න මාතෘකාවක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ දෙයක්. මේ භාවිතයේ තියෙන අක්ෂර අතරදී විශේෂ අක්ෂර කිහිපයක් තියෙනවා. විශේෂ නම් සහිත අක්ෂර කිහිපයක්. මේ විශේෂ අක්ෂර සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්نين අනිවාර්යයෙන්ම අහනවාමයි. අංක 6 වෙනි පොයින්ට් එක තමයි අක්ෂරමාලාව ආශ්‍රිතව උසස් පෙළ විභාගයට ප්‍රශ්න සෑදෙන අයුර සහ ලකුණු තමන්ගේ කරගන්නේ කොහොමද කියන එක. මේ සඳහා විනාඩි 10කට සුළු අභ්‍යාසයක් මම හදලා තියෙනවා. අවසානයේදී ඔක්කොම අපි පාඩම ඉවර කරලා ඒකත් කරලා අපි බලමු. එතකොට ලකුණු ටික අපේ කරගන්නේ කොහොමද? අපිට ලකුණු මග ඇරෙනවා නම් ඔයාලට දැන් වැරදෙන්නේ මොනවද කියලා ඒ ඔක්කොම ගැටලු ටික අද කතා කරගෙන මේ අක්ෂරමාලාවේ කරුණු ටික අද අපි ඉවර කරගමු. එතකොට පළවෙනි එක තමයි අක්ෂරයක් කියන්නේ මොකක්ද කියන එක. මේ භාෂාවේ තියෙන මේ අක්ෂර එක පැත්තකින් කියනවා මෙන්න මේ භාෂණ ශබ්ද ලියා දක්වන සංකේත අක්ෂර වේ. මොකක්ද එතකොට මේ භාෂණ ශබ්ද කියලා කියන්නේ? භාෂණ ශබ්ද කියලා කියන්නේ අපි කතා කරනකොට අකුරු කිහිපයයි අපි පාවිච්චි කරන්නේ. දැන් නූතන සිංහල හෝඩියේ අකුරු 60ක් තියෙනවනේ. නූතන සිංහල හෝඩියේ අකුරු 60ක් තිබුණට ඔය අකුරු 60ම අපි භාෂණයේදී කියන්නේ කතා කරද්දී ගන්නෙ නෑ. උදාහරණයක් විදිහට අපි අපි දැන් මේ ශබ්ද කියන වචනේදී අග තියෙන්නේ මහ ප්‍රාණ දයන්. හැබැයි අපි කියනකොට ශබ්ද කියලා අල්ප ප්‍රාණයෙන් කියනවා මිසක් ශබ්ද කියලා කවුරුත් කියන්නේ නැහැ. එතකොට මේ හෝඩියේ තියෙන අකුරු 60ම අපි කතා කරද්දී ප්‍රයෝගී කරගන්නේ නැහැ. කතා කරද්දී අපි කිහිපයයි ගන්න. එතකොට භාෂණ ශබ්ද කියලා කියන්නේ ඒවා. මෙන්න මේ භාෂණ ශබ්ද ලියා දක්වන සංකේත අක්ෂර වේ. එතකොට අපි මේ කතා කරන අකුරු ටික ලියන එක තමයි සංකේත විදිහට අකුරු කියලා අපි අක්ෂර මාලාවක් කියලා අපි හදාගෙන තියෙන්නේ. එතකොට මේ භාෂාවක දැන් උදාහරණයක් විදිහට මේ සිංහල භාෂාවේ තියෙන මේ අකුරු ටික අද භාවිතා වෙන මේ අකුරු 60ම ශාස්ත්‍රීය ක්‍රමවේදයකට නිශ්චිත ක්‍රමවේදයකට ඒ කියන්නේ මේ විද්වත් මඩුල්ලක් හදපු අක්ෂර මාලාවක් තමයි මේ වෙනකොට අපිට තියෙන්නේ. ඒ වගේම සිංහල අක්ෂර මාලාව ගැන කතා කරනකොට මේ අක්ෂර මාලාව වර්ගීකරණයන් අතරේදී බෙදීම් කිහිපයක් ඇති වෙනවා. මේවා ඔයාලට ඕනි ඔළුවට දාගන්න පමණයි. ඔයාලට මේ ව්‍යාකරණ පේපරය තුලදී අක්ෂරයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න ඉන්නේ නැහැ. ඒ වගේම මේ අතීතයේ තිබිච්ච හෝඩීන් සම්බන්ධව ඔයාලට කෙටි සටහන් ලියන 8 වෙනි ප්‍රශ්නේදී ආවා මිසක් ඊට පෙර 7 වෙනි කොටසේදී හෝ ව්‍යාකරණ කෙටි ප්‍රශ්න පත්‍රයේදී හෝ එන්නේ නැහැ. මේවා ඕනි ඔයාලගේ ඔළුවට දාගන්න පමණයි. ඒ නිසා ඔයාලා නෝට් එකක් ඔයාලා ගාව දැන් තියෙනවා. ඒ නෝට් එකත් බලාගන්න. ඊට අමතරව මේ කියන දේවල් වලින් වැදගත් දේවලුත් තියාගන්න. මේ දේවල් ඔළුවේ තියාගන්න. එතකොට අපිට උසස් පෙළ ගුරු මාර්ගෝපදේශනය තුල දක්වා තිබෙන්නේ නූතන සිංහල හෝඩිය තමයි උසස් පෙළට නිර්දිෂ්ට සහ එහි බෙදීම් ටික තමයි උසස් පෙළට නිර්දිෂ්ට. එතකොට ඔයාලා වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ මේ නූතන සිංහල හෝඩියට. එතකොට අක්ෂරමාලාවේ විකාශය ගැන කතා කරද්දී මේ අක්ෂරමාලාව විකාශනය වීමේදී අපිට මුල්ම හෝඩිය හැටියට හම්බෙන්නේ සිදස් සංගරා හෝඩිය. මේක ලිව්වේ දඹදෙණි යුගයේ එහෙම නැත්නම් 13 වන සියවසේ. එතකොට මේක
කවියට පමණක් ලියපු, ඒ කියන්නේ කවි සඳහා කවි නිර්මාණය කරන්න ලියපු හෝඩියක් තමයි මේ සිදත් සංගරාව කියලා කියන්නේ. මේ හෝඩිය තුලදී තියෙන්නේ අක්ෂර 30යි. අද අපි භාවිතා කරන නූතන සිංහල හෝඩිය අක්ෂර 60ක් තිබුණාට එදා සිදත් සංගරා කතුවරයා රචනා කරපු හෝඩියේ තියෙන අක්ෂර 30යි. මොකද කවියට රචනා කරන්න අක්ෂර 30යි ඒ වෙනකොට අවශ්‍ය වෙලා තිබුණේ. සිදත් සංගරාවේදී කියන්නේ පනකුරු පසෙකි එද ලුහුගුරු බෙයින් දසවේ ගතකුරුද වේ 20ක් වහරට යුහුසිය බැස. පනකුරු තියෙනවා 5ක්, ලුහුගුරු තියෙනවා 10ක්. එතකොට මේ කියන්නේ ප්‍රාණාක්ෂර. ස්වරාකුරු ස්වරාක්ෂර 10ක් තියෙනවා. ඒ වගේම ව්‍යංජනාක්ෂර 20ක් තියෙනවා. මේ විදිහට සිදත් සංගරා හෝඩිය තුලදී තිබුණ අක්ෂර ප්‍රමාණය 30ක්. ඒ වගේම ඊට පස්සේ මේ සිංහල හෝඩිය අක්ෂරමාලාවේ විකාශය ගැන කතා කරද්දී දෙවෙනියට ඇතිවෙච්ච වර්ගීකරණයක් තමයි සුද්ධ සිංහල හෝඩිය කියලා කියන්නේ. මේකටම අපි කියන සමාන පදයක් තමයි අමිශ්‍ර සිංහල හෝඩිය කියලා කියන්නේ. එතකොට මේ සුද්ධ සිංහල හෝඩියේ වෙනස්කම තමයි කියන්නේ සිදත් සංගරාව සහ සුද්ධ සිංහල හෝඩිය අතර වෙනස තමයි සිදත් සංගරා හෝඩියේ ඈ කියන අකුරු දෙක නැහැ. සුද්ධ සිංහල හෝඩිය නිර්මාණය කරනකොට මේ සුද්ධ සිංහල හෝඩියේ සිදත් සංගරා හෝඩියේ තියෙන අකුරු 30ම තියෙනවා. ඊට අමතරව මෙන්න ඈ කියන අක්ෂර දෙකක් මේ සුද්ධ සිංහල හෝඩියේ තියෙන අමිශ්‍ර සිංහල හෝඩිය. අමිශ්‍ර සිංහල හෝඩිය කියලා කියන්නේ වෙන භාෂාවල අකුරු එකතු වෙලා නැහැ. මේක මිශ්‍ර නොවෙච්ච සුද්ධ සිංහලය. ඊට පස්සේදී අපිට තවත් බෙදීමක් හම්බෙනවා වදන් කවි හෝඩිය කියලා. මේක රචනා කරේ මේ මහනුවර යුගයේ. මහනුවර යුගයේ මේ පිරිවන් වල ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලාට පරිහරණය සඳහා රචනා කරපු හෝඩියක් ඔය වදන් කවි හෝඩිය කියලා කියන්නේ. මේ වදන් කවි හෝඩිය අදටත් පිරිවන් වල භාවිතා වන හෝඩියක්. එතකොට මේ හෝඩියක් අපේ අක්ෂර මාලාවේ විකාශනයේදී තවත් ඇතිවෙච්ච එකම එක හෝඩියක්. ඒ වගේම මෑත කාලීනව ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ භාෂාවට එක්වෙච්ච තවත් හෝඩියක් තමයි මේ මිශ්‍ර සිංහල හෝඩිය කියලා කියන්නේ. ওই මිශ්‍ර සිංහල හෝඩියේ තියෙන අක්ෂර ප්‍රමාණය 54ක්. මේ මිශ්‍ර සිංහලයේ අකුරු 54 තියෙද්දි තමයි නූතන සිංහල හෝඩිය පිළිබඳව ගැටලුවක් ආවේ. අලුත් සිංහල හෝඩියක් හදාගන්න ඕනි කියලා. එතකොට අපිට උසස් පෙළ නිර්දිෂ්ට ඒ කියන්නේ උසස් පෙළට අදාළ වර්ගීකරණයන් තියෙන විභාගයට එන හෝඩිය තමයි නූතන සිංහල හෝඩිය කියලා කියන්නේ. එතකොට මම ඔයාලට ලියලා එවන්න කිව්වේ මෙන්න මේ නූතන සිංහල හෝඩිය. ඒ කියන්නේ අක්ෂර 60ක් තියෙන 1989 දී සකස් කරපු මෙන්න මේ නූතන සිංහල හෝඩිය. එතකොට ගොඩක් අය එවලා තිබුණා. ගොඩක් අයට මෙන්න මේ නූතන සිංහල හෝඩියේ ගොඩාක් ගැටලු තිබුණා. මම ඔයාලට දැන් පෙන්වන්නම් ගුරු මාර්ගෝපදේශනය තුල දක්වලා තියෙන නූතන සිංහල හෝඩිය කොහොමද කියලා. එතකොට ඔයාලා බලන්න දැන් ඔන්න ඔයාලට මේක ලියද්දි වැරදුනේ මොන තැනද කියන එක සහ එන්න බලන්න මේ තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල ලේඛන රීතිය කියන පොත තුල තියෙන නිවැරදි නූතන සිංහල හෝඩිය. මං කරුණු කිහිපයක් කියන්නම්. එකක් මේ නූතන සිංහල හෝඩිය රචනා කිරීමට අලුතෙන් සිංහල හෝඩියක් ඒ කියන්නේ අක්ෂර මිශ්‍ර සිංහල හෝඩිය තිබුණේ අකුරු 54යි. ඒ හෝඩිය අයින් කරලා නැවතත් අලුත් හෝඩියක් හදන්න හේතු වෙච්ච කාරණා කිහිපයක් තිබුණා. මේ ටික ඔයාලා ඔළුවේ තියාගන්න. නූතන සිංහල හෝඩිය හදන්න හේතු වෙච්ච මූලික වෙච්ච කරුණු ටික. පළවෙනි දේ තමයි නූතනයේ භාවිතේ නැති ඉලු අක්ෂර දෙක මේ හෝඩිය තුල තවදුරටත් තබාගෙන ඉන්නේ ඇයි කියන ගැටලුව ඇති වුණා බොහෝ දෙනෙක්ට. දැන් මම ඔයාලගෙන් අහනවා මෙන්න මෙතන මේ ස්වර අක්ෂර තියෙන තැන මේ තියෙනවා ඉලු අක්ෂර දෙකක්. ඉලු කියලා
මෙන්න මේ 11 වෙනියට සහ 12 වෙනියට තියෙන අක්ෂර දෙක අද අපේ භාවිතේ නැහැ. අද මේ වගේම වචන ලියන්නෙත් නැහැ අපි. භාවිතෙන් ඉවත් වෙච්ච අකුරු දෙකක්. එතකොට ගොඩක් විද්වතුන්ට ආපු ගැටලුවක් මේක දැන් භාවිතේත් නැත්තම් හෝඩියේ තවදුරටත් ඇයි අපි තියාගෙන ඉන්නේ? මේක අයින් කරලා දාමු කියලා සමහර අය කිව්වා. ඔන්න නූතන සිංහල හෝඩිය නිර්මාණය වීමට පළවෙනි හේතුව. දෙවැනි හේතුව තමයි අං අක් යන අකුරු දෙක තිබෙන තැන වෙනස් විය යුතුද? දැන් මේ මෙතන අං අක් කියන දෙක තමයි මේ තියෙන්නේ 19 වෙනි අංකය සහ 20 වෙනි අංකය යටතේ තියෙන මේ අං අක් කියන දෙක මිශ්‍ර සිංහල හෝඩියේ තිබුණේ අවසානයටම මේ හෝඩිය අවසානම අක්ෂර දෙක හැටියට තමයි මේ අං අක් කියන දෙක තිබුණේ. ඊට පස්සේ නූතන සිංහල හෝඩිය රචනා කරාම තමයි මේ අං අක් කියන දෙක මෙන්න මේ ව්‍යංජන ආරම්භයේම දක්වලා තියෙන්නේ. එතකොට ගොඩක් අය වැරද්දලා තිබුණෙත් එවන්න කියපු හෝඩියේදී මේ අං අක් කියන දෙක තමයි වරද්දලා තිබුණේ ලියන තැන. එතකොට ගොඩක් අයට ආපු ගැටලුවක් මෙන්න මේ අං අක් කියන දෙක තියෙන තැන වෙනස් වෙන්න ඕනිද අග තියෙන එක දැන් මුලට එන්න ඕනිද කියලා. තුන්වෙනි ඇතිවෙච්ච ගැටලුව තමයි භාෂාවට මේ හෝඩියට අක්ෂරමාලාවට සංඥක අක්ෂර ඇතුළත් කළ යුතුද කියන ගැටලුව. සංඥක අක්ෂර කියලා කියන්නේ මෙන්න මේ අග ඔයාලට පේනවා ඇති ගාජ ඩ දහබ කියන අක්ෂර පහ. මෙන්න මේක මිශ්‍ර සිංහල හෝඩියේ තිබුණේ නෑ 54යි අකුරු තිබුණේ මෙන්න මේ අකුරු පහ තිබුණේ නෑ. එතකොට තවත් අයට ආපු ගැටලුවක් මෙන්න මේ අකුරු පහ මේ හෝඩියට ඇතුළත් කරන්න ඕනිද කියලා. මොකද ඒ වෙනකොටත් භාෂාවේ මේ අකුරු පහ භාවිතා කළා හෝඩියේ තිබුණේ නැති වුණාට. ඊට පස්සේ තවත් ආපු ගැටලුවක් මෙන්න මේ ෆ අක්ෂරය භාෂාවට ඇතුළත් කළ යුතුද කියලා. මොකද ඒ වෙනකොටත් ෆාමසි කියලා මිනිස්සු කතා කරා, ටොෆී කියලා කතා කරා. මේ වගේ අක්ෂරය නැති වුණත් ඒ කාලේ වෙනකොටත් මිනිස්සු මේ අකුර ඒ කියන්නේ උච්චාරණයේදී භාෂාවේදී මේ අකුර භාවිතා කළා. නමුත් හෝඩියේ තිබුණේ නැහැ. ඒ නිසා මේ ෆ කියන අක්ෂරයත් භාෂාවට ඕනිද කියලා ගැටලුවක් පිරිසට ඇති වුණා මේ විද්වතුන්ට. තවත් ආපු ගැටලුවක් ඉසඩ් අකුර වෙනුවට අකුරක් භාෂාවට අක්ෂර හෝඩියට ඕනිද කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ කරුණ ටික මම අවසානයේ කියන්නම්. මේකට දීපු උත්තරත් එක්කම කට්ටියට ආපු ගැටලුවක් තමයි විද්වතුන්ට ඉසඩ් අකුර වෙනුවට තවත් අකුරක් අපේ භාෂාවට ඕනිද කියලා. ඒ නිසා මෙන්න මේ ගැටලු ටික ඇති වුණායින් පස්සේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සහ සියලු ගුරුකුල නියෝජනය කරමින් විද්වත් මඩුල්ලක් පත් කරා මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. ඉන් පස්සේ ඒ විද්වත් මඩුල්ල එකතු වෙලා සාකච්ඡා කරලා එයාලා මේ ප්‍රශ්නවලට උත්තර දුන්නා අලුත් හෝඩියක් හදලා. ඒක තමයි අපි මේ කතා කරන දැන් භාවිතයේ තිබෙන නූතන සිංහල හෝඩිය. එතකොට එයාලට ඔන්න මම කිව්වා එයාලට ඇතිවෙච්ච ගැටලු ටිකක්. ඒ ගැටලු වලට මෙන්න මේ අය උත්තර දුන්නා. පළවෙනි ඇතිවෙච්ච ගැටලුව තමයි නූතනයේ භාවිතේ නැති ඉලු අක්ෂර දෙක භාෂාවේ තබාගෙන ඉන්නේ ඇයි ඒ දෙක අයින් කරලා දාන්න ඕනිද කියන එක. ඒකට එයාලා දුන්න උත්තරය තමයි ඓතිහාසික කෘතියක මේ ඉලු කියන අක්ෂර දෙක භාවිතා කරලා තියෙනවා නම් ඒ කියන්නේ පැරණි පොතක කොහේ හරි තැනක එකම එක හෝ තැනක මේ ඉලු අක්ෂර දෙක භාවිතා කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තාමත් මේ භාෂාවේ මේ ඉලු අක්ෂර දෙක භාවිතා කරන්න ඕනි තියාගෙන ඉන්න ඕනි කියන එක. මොකද මේ ඉලු කියන අක්ෂර දෙක වදන් කවි පොතේ තියෙනවා. ඒ වගේම සිසුපාල වග සන්නේ කියලා පොතක් තියෙනවා අපේ පැරණි. මෙන්න මේ පොත තුලත් මේ ඉලු කියන අක්ෂර දෙක තියෙනවා. එතකොට අපි දැන් මේ උදාහරණයක් විදිහට ගන්න ඔයාලා වදන් කවි පොත ගන්නවා කියවන්න. තව අවුරුදු 10කින් වදන් කවි පොත ගන්නවා කෙනෙක් කියවන්න. එතකොට එයා බලනවා නිකමට හරි නූතන සිංහල හෝඩියෙන් දැන් මේ භාවිතේ නැහැ කියලා මේ ඉලු අක්ෂර දෙක අයින් කරලා තිබුණා නම් යකඩ මේ මොකද්ද මේ අකුරු දෙක අපි ජීවිතේටවත් දැකලා නැහැ නේ කියලා බලනවා.
මේ අකුරු දෙකේ උච්චාරණය කරන්නේ කොහොමද කියලාවත් අපි දන්නේත් නැහැ. මේ අකුරු දෙකක් මෙහෙම අකුරු දෙකක් අපේ හොඩියේ තිබ්බද කියලා අපි දන්නේත් නැහැ. ඒ පොත අපිට කියව ගන්නත් බැරි වෙනවා. එතකොට එයාලා දුන්න උත්තරය තමයි පැරණි පොතක නිකමට හරි කොහේ හෝ තැනක මේ ඉලුවිලු අක්ෂර දෙක භාවිතා කරලා තියෙනවා නම් තවදුරටත් අපි අපේ අක්ෂර මාලාව තුළ මේ ඉලුවිලු කියන අක්ෂර දෙක තියාගන්න ඕනි කියන එක. ඒ නිසා මේ ඉලුවිලු කියන අක්ෂර දෙක අයින් කරේ නෑ භාෂාවේ හෝඩිය තුල තියාගත්තා. මොන පළවෙනි ඇතිවෙච්ච ගැටලුවට දුන්න පිළිතුර. දෙවැනි එක තමයි අංගක් යන අකුරු දෙක තිබෙන තැන වෙනස් වෙන්න ඕනිද කියන එක. එතකොට මිශ්‍ර සිංහල හෝඩිය ඔන්න මේ හෝඩිය අවසානයේදී තිබුණ අංගක් කියන දෙක. එයාලා මේ සඳහා දුන්න උත්තරය තමයි ස්වර වලින් පසු ස්වරවල අවසානයේ තමයි මේ අව් අක්ෂරය. එතකොට ස්වර වලින් පසු ආරම්භක ව්‍යංජන අක්ෂර දෙක ලෙස මේ අංගක් කියන අක්ෂර දෙක දක්වන්න ඕනි කියලා එයාලා නිගමනයකට ආවා. ඊට පස්සේ මේ අවසානෙම තිබිච්ච අංගක් කියන අකුරු දෙක ගෙනාවා මෙන්න මෙතන උඩටම. ඒ කියන්නේ ව්‍යංජන ආරම්භයටම ගෙනාවා මේ අංගක් කියන අකුරු දෙක. එතකොට හොඳට මතක තියාගන්න ඕනි දෙයක්. මෙතන තිබුණයි කියලා මේ අංගක් කියන දෙක මේක ස්වරවලටම අයිති වෙන්නේ නැහැ. ගොඩක් අය ලියලා තිබුණා මේ අංගක් කියන දෙක ස්වරවලටම එකතු කරලා රූලක් කැල්ලා ව්‍යංජන ටික පටන් අරන් තිබුණා. මෙතන උඩට අරන් තිබුණට මේක ස්වර නෙවෙයි. මේ තමයි ව්‍යංජන ආරම්භය. අංගක් කියන තැනින් තමයි ව්‍යංජන ටික පටන් ගන්න. ඒ නිසා මතක තියාගන්න. අංගක් කියන්නේ ව්‍යංජන අකුරු. තවත් සමහර අය කරලා තිබිච්ච දෙයක් තමයි නූතන සිංහල හෝඩිය අකුරු 60ම ලියලා තිබුණා. හැබැයි මේ අංගක් කියන දෙක අක්ෂර මාලාවේ මේ ෆ අකුරට යටින් අවසානෙම ලියලා තිබුණා. මිශ්‍ර සිංහල හෝඩියේ තමයි අංගක් කියන දෙක අවසානයේ තිබුණේ. නූතන සිංහල හෝඩිය තුලදී මේ අංගක් කියන දෙක තියෙන්න ඕනි මුලින්ම. ඒ කියන්නේ ව්‍යංජන වලට මුලින් ව්‍යංජන ආරම්භයෙන්ම. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් මේක දැන් අග තිබුණත් එකයි මුල තිබුණත් එකයි කොහෙ තිබුණත් එකයි නේ අංගක් කියන දෙක කියලා. නමුත් ඉස්සර අකාරාදී පිළිවෙල අකාරාදී පිළිවෙල හදද්දි ඉස්සර ඉඳන්ම කරේ දැන් නිකමට හරි මේ අං සහ අක් කියන අකුරු දෙක යෙදිලා වචනයක් මුලින් තිබුණොත් අපි අකාරාදී පිළිවෙලෙන් ගන්නවා නම් කයන්නට පෙර සලකනවා මේ අංගක් කියන දෙක තියෙනවා නම් ඒක තමයි අකාරාදී පිළිවෙලේ මුලින්ම එන්න ඕනේ කියලා. ඒ කියන්නේ අකාරාදී පිළිවෙලට වෙනම පිළිවෙලක් තිබුණා, හෝඩියක් තිබුණා. ඒකෙදි මේ අංගක් කියන දෙක මෙන්න මේ තැනමයි තිබුණේ ව්‍යංජන ආරම්භයේදීමයි. අකාරාදී පිළිවෙල හදනකොට අංගක් කියන දෙක ව්‍යංජන ආරම්භයෙන්ම තිබුණා. හැබැයි අපිට තිබිච්ච මිශ්‍ර සිංහල හෝඩිය තුලදී අංගක් කියන දෙක අවසානයේදී තිබුණා. හැබැයි අකාරාදී පිළිවෙල කියලා කියන්නේ මේ අයන්නෙන් පටන් ගන්න අක්ෂර හෝඩියටනේ. අකාරාදී පිළිවෙල කියලා කියන්නේ මේ හෝඩියට. ඒකට හෝඩිය පිළිවෙලට තමයි මේ අපි වචන ටිකක් කරන් අකාරාදී පිළිවෙලට හදන්නේ. ඒකට අකාරාදී පිළිවෙල වෙනම හෝඩියක් වෙන විදිහකට තියෙනවා. අපිට තිබිච්ච අක්ෂර මාලාව තවත් වෙන විදිහකට තියෙනවා. ඒකට මේක ගැන ගැටලුවක් ඇති වුණා මේ ඉන්න අය. ඒ නිසා ඔය ගැටලුව විසඳ ගන්න තමයි මේ අං අක් කියන අකුරු දෙක අකාරාදී පිළිවෙලේ විදිහටම ගත්ත උඩට ව්‍යංජන ආරම්භ කරන තැනට. ඔන්න ඒ ගැටලුවට දුන්න විසඳුම තව විනාඩියකින් කට් වෙනවා. එතකොට ඔයාලා ආයෙත් ඔය ලින්ක් එකෙන්ම ලොග් වෙන්න කට් වුණාම. තුන්වෙනි ප්‍රශ්නයට දුන්න උත්තරේ තමයි සංඥක අක්ෂර හෝඩියට ඇතුළත් කළ යුතුද කියන ප්‍රශ්නය. එතකොට විද්වතුන් කිව්වා මෙන්න මේ සංඥක අක්ෂර පහ භාෂාවට ඇතුළත් විය යුතුයි කියලා. මොකද ඒ වෙනකොටත් අපි ගඟ කියලා කිව්වා. ඔය වගේ දේවල් වලදී අපිට කතා කරනකොට සංඥක අපේ පිට වුණා. මේවා සංස්කෘත හෝඩියේ තිබුණේ නෑ සංඥක අක්ෂර. එතකොට අපි යමු ඊළඟ එකට. ඔන්න ඇතිවෙච්ච තුන්වෙනි ගැටලුව සංඥකාක්ෂර හෝඩියට ඇතුළත් කරගන්න ඕනිද නැද්ද කියන ගැටලුව ඇති වුණා. ඒ ගැටලුවට විසඳුමක් විදිහට එයාලා ඉදිරිපත් කළා. ඔව් සංඥකාක්ෂර මේ
හෝඩිය ඇතුළත් වෙන්න ඕනි කියලා ඊට පස්සේ ඔන්න බලන්න නූතන සිංහල හෝඩියට මේ ගාජඩ දාම්බ කියන අක්ෂර 5 ඇතුළත් කරගත්තා. ඊළඟට ආපු ගැටලුව තමයි ෆ අකුර ඇතුළත් කළ යුතුද කියලා හෝඩියට. එතකොට ඔයාලා දන්නවද දන්නේ නැහැ මේක ලියලා හරි තියාගන්න මතකේ තියාගන්න එහෙම නැත්නම් අවුරුදු 100කට කලින් තමයි මේ ෆ අක්ෂරය අපේ භාෂාවේ භාවිතයට ආවේ. ඒ කියන්නේ අවුරුදු 100ක් කියලා කියන්නේ මේ 2021 ඉඳන් නෙවෙයි 1989 දින මේ නූතන සිංහල හෝඩිය රචනා කරේ. ඒ 1989ට අවුරුදු 100කට පෙර තමයි මේ ෆ අක්ෂරය අපේ භාෂාවේ භාවිතයට ආවේ. ඒ කියන්නේ 1890 වෛද්‍ය ප්‍රදානය කියලා ග්‍රන්ථයක් ලියලා තියෙනවා. මෙන්න මේ පොතෙත් මේ අක්ෂරය ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේ අක්ෂරය ගැන කියලා කියනවා. 1880. ඒ කියන්නේ මේ නූතන සිංහල හෝඩිය නිර්මාණය කරන්න අවුරුදු 100කට කලින් ෆ අක්ෂරය අපේ භාෂාවේ භාවිතයට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය ඇතිවෙච්ච ගැටලුව නිසා තමයි ෆ අක්ෂරය අපේ භාෂාවට ඇතුළත් කරගත්තා. අක්ෂර මාලාවට ඇතුළත් කරගත්තා. මොකද ඒ වෙනකොටත් භාවිතයේ මේ අකුරු තිබුණු නිසා. ඔන්න ඒ ගැටලුවට දුන්න උත්තරේ ෆ අක්ෂරය ඇතුළත් කරගන්න ඕනේද කියලා ඔන්න ඒ අක්ෂරය ඇතුළත් කරගත්තා. පස්වෙනියට ඇති වෙච්ච ගැටලුව තමයි ඉසඩ් අකුර වෙනුවට අක්ෂරයක් අපේ භාෂාවට ඕනිද කියලා. එතකොට මේ විද්වත් මඬුල්ල දුන්න උත්තරයක් ඒකට තවමත් ඉසඩ් අකුර වෙනුවට භාෂාවට අක්ෂරයක් අවශ්‍ය කමක් නැහැ. තවමත් එහෙම අවශ්‍යතාවයක් පැන නැගිලා නැහැ. එහෙම අවශ්‍යතාවයක් ඇති වුණොත් ඉදිරියේදී ඉසඩ් අකුර වෙනුවට අක්ෂරයක් හදාගමුයි කියලා ඒක පස්සට තිබ්බා කල් තිබ්බා. එතකොට ඒ මතය අයින් කරා. ඔන්න නූතන සිංහල හෝඩිය නිර්මාණය කරන්න ඇති වෙච්ච ගැටලු ටික. එතකොට මේවට පිළිතුරු විදිහට මේ විද්වත් මඬුල්ල හැදුවලු අක්ෂර මාලාවක්. ඒක තමයි අද අපි මේ භාවිතා කරන නූතන සිංහල හෝඩිය කියලා කියන්නේ. එතකොට අපිට උසස් පෙළට ඕනි මෙන්න මේ නූතන සිංහල හෝඩිය. එතකොට අපි මෙතන ඉඳන් නූතන සිංහල අක්ෂර මාලාවේ බෙදීම් ටික මේකේ තියෙන ප්‍රභේද ටික මොනවාද මෙන්න මේ දේවල් ටික කතා කරගෙන යනවා. මේ ටික අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න අපි එකින් එක කතා කරමු. එකින් එක ඇති වෙන ගැටලු ටික ඔයාලා මැසේජ් එකක් දාන්න ගැටලුවක් ඇති වුණොත් මේ ටික හොඳට ඔළුවට දාගන්න විභාගෙට අපිට එන්නේ මෙන්න මේ නූතන සිංහල හෝඩිය මෙන්න මේ කරුණු ටිකෙන්. එතකොට ප්‍රභේද නූතන සිංහල හෝඩියේ ප්‍රධාන බෙදීම් දෙකක් තියෙනවා. එක ස්වර සහ ව්‍යංජන කියලා. දෙවැනි එක තමයි ഘോഷ සහ අഘോഷ කියලා. ප්‍රධාන බෙදීම් කියලා කියන්නේ මේ මුළු සිංහල මේ නූතන සිංහල හෝඩියටම අයිති ප්‍රධාන බෙදීම් දෙක තමයි ඔය. එකක් මේක ස්වර කියලා බෙදනවා මෙතන. අනිත් එක ව්‍යංජන කියලා බෙදනවා. අනිත් පැත්තෙන් ഘോഷ කියලා බෙදනවා. අഘോഷ කියලා බෙදනවා මේ මුළු සිංහල හෝඩිය. ප්‍රධාන බෙදීම් දෙකයි එතකොට ස්වර සහ ව්‍යංජන. අනිත් පැත්තෙන් ഘോഷ සහ අഘോഷ කියන ඔය බෙදීම් ටික තමයි ප්‍රධාන වශයෙන් මේ නූතන සිංහල හෝඩියේ තියෙන්නේ. එතකොට මේ ස්වර එතකොට අපි ස්වරයක් කියලා කියන්නේ මොකක්ද? ස්වරයක් කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් මේ පෙනහැල්ලේ සිට එන වායු ධාරාව බාධාවකින් තොරව පිටවන නිසා තනිව උච්චාරණය කර හැකි නිසා තමයි මේවට ස්වර කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ස්වර අකුරු තවත් අකුරක උපකාරයක් ඕනේ නෑ අපිට කියන්න. මේක අපි ස්වර අකුරු වලට කියන මේ සමාන නාම ටිකක් දාන්න බලන්න මෙසේජ් එක. සිදස්සංගරාවේ එහෙම තියෙනවනේ මේ ස්වර අකුරු වලට තවත් කියන නම් ටිකක්. මොනවද දන්නේ ඒවා කියන්න බලන්න. පනකුරු. හරි. තව කෙටි ස්වර පනකුරු ප්‍රාණාක්ෂර තව තියෙනවා ලුහු එච්චරද හරි
මෙන්න මේ ස්වරවලට කියන නම් කිහිපයක් තියෙනවා. ඒක පොතක හරි නැත්නම් ඔයාලා ලියාගෙන තියාගන්න. එකක් ප්‍රාණාක්ෂර. හස්ස. ඔයාලා ඔය මේ ලුහු හස්ස ඒවා කියලා කියන්නේ ඔය තියෙන්නේ ස්වරවලට කියන සමාන පදයක් නෙවෙයි. ඒ ස්වරවල බෙදීම්. එතකොට ස්වරවලට කියන සමාන නාම ටිකක් තියෙනවා. අංක 1 තමයි ප්‍රාණාක්ෂර. ඊට පස්සේ සර කියලා කියනවා. සර කුරු කියලා කියනවා. ඊට පස්සේ නිශ්‍රයාක්ෂර කියලා කියනවා. නිසකුරු කියලා කියනවා. ඔය තමයි ස්වර කියන වචනයට තියෙන සමාන නාම ටික. සිදස් සංගරාව තුල දක්වලා තියෙනවා. එතකොට මේ ස්වරයක් කියලා කියන්නේ කෙටියෙන් අපි කියුවොත් තනිව උච්චාරණය කළ හැකි අකුරු. එහෙම නැත්නම් මේ පෙනහැල්ලේ සිට එන වායු ධාරාව කිසිම බාධාවක් නැතුව අපේ මුවින් මුඛ කුහරයෙන් පිට කරන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා ස්වර අක්ෂර කියලා. එහෙම නැත්නම් ප්‍රාණාක්ෂර කියලා. මේවට පණ තියෙනවායි කියනවා. එතකොට ස්වර අක්ෂර තියෙනවා හෝඩියේ කීයක්ද? මෙසේජ් එකක් දාන්න බලන්න ස්වර අක්ෂර හෝඩියේ කීයද කියලා. නූතන සිංහල හෝඩිය. නූතන සිංහල හෝඩියේ 18යි. ඔව්. එතකොට නූතන සිංහල හෝඩියේ තියෙනවා ස්වර අක්ෂර 18ක්. මෙන්න මේ ස්වර අක්ෂර 18 විවිධ බෙදීම් වලට ලක් වෙනවා. අපි ඔය ස්වරවල බෙදීම් වෙනම කතා කරමු. ඊට පස්සේ අපි ප්‍රධාන බෙදීම් දෙක ගැන කතා කරලා ඉමු. ස්වරාක්ෂර වල බෙදීම් සහ ව්‍යංජන බෙදීම් අපි පිළිවෙලට ඊළඟට ඔළුවට දාගමු. ඊළඟට මේ ප්‍රධාන බෙදීම් අතරේදී දැන් මම කිව්වා බෙදීම් දෙකක් තියෙනවායි කියලා. එකක් ස්වර ව්‍යංජන අනිත් එක ഘോഷාഘോෂ. ඒකෝ දැන් අපි ස්වරයක් කියන්නේ මොකක්ද කියලා නාමිකව අපි ඔළුවට දාගත්තා. දැන් ව්‍යංජනයක් කියන්නේ මොකක්ද? ව්‍යංජනයක් කියලා කියන්නේ මේ හෝඩිය තුල දක්වලා තියෙන මේ ව්‍යංජන අක්ෂර ඔක්කොම ප්‍රකෘති ස්වභාවයෙන් නෙවෙයි තියෙන්නේ. හරිනම් මේ අකුරේ ප්‍රකෘති ස්වභාවය මේ අකුරු ඔක්කොම හල් අකුරු විදිහට තියෙන්න ඕනේ. ඔයාලා අහලා ඇති, ඔයාලගේ නෝට්ස් වල ලියලා ඇති මේ අකුරු ප්‍රකෘති ස්වභාවයෙන් නෙවෙයි මේක තියෙන්නේ. කියන්නේ මේ අක්ෂර ඔක්කොම තියෙන්න ඕනි හල් අකුරෙන්. අපිට ඒක කියා ගන්න අමාරු නිසා තමයි මේ විදිහට දාලා තියෙන්නේ. නැත්තම් උක් 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 ඔය විදිහට මේ හල් ස්වභාවයෙන් තමයි මේ ව්‍යංජන අක්ෂර තියෙන්නේ. මේ ස්වරයක් ආරූඪ වුණාම තමයි මේ කකා, කැකෑ, කිකි, කුකු, කුකු ඔය විදිහට හැදෙන්නේ. එතකොට මේ ව්‍යංජන අකුරක් මේ ව්‍යංජන අකුරකට කියන සමාන නාමයන් ගොඩක් තියෙනවා. එතකොට දැන් ඔයාලා අර කලින් ස්වරවලට දැම්මා වගේ දාන්න බලන්න මේ ව්‍යංජන අකුරකට කියන තවත් සමාන පද මොනවද තියෙන්නේ කියලා. ගතකුරු. තව ගතකුරු පමණද? ගාත්‍රාක්ෂර. හරි. අරව ප්‍රාණාක්ෂර නම් මේවා මොනවාද? සරාකුරු වලට කියනනේ අපි පණකුරු කියලා. ඒවට පණ තියෙනවා නම් ඒවට පණ නැති වෙන්නේ නැහැ. එතකොට මේ ආන්න හරි මලකුරු. තව ඔය වගේ සමාන නාම ගොඩක් තියෙනවා. එතකොට මම කියන්නම් තවත් සමාන පද ටිකක් ඔය ව්‍යංජන අක්ෂර වලට. එකක් ගාත්‍රාක්ෂර ගතකුරු කියලා කියනවා. ඊට පස්සේ හසකුරු කියලා කියනවා. එහෙම නැත්නම් හල්ලකුරු කියලා කියනවා. මලකුරු කියලා කියනවා. වෘතාක්ෂර කියලා කියනවා. නිශ්රිතාක්ෂර කියලා කියනවා. මේ වගේ සමාන පද ගොඩාක් තියෙනවා ව්‍යංජන අකුරු වලට. එතකොට මේ ව්‍යංජන අක්ෂරයක් කියලා කියන්නේ උච්චාරණයේදී
ස්ථාන හා කරණ ගැටීමක් සිදුවේ නම් එලෙස ශබ්ද වන්නේ ව්‍යංජනාක්ෂරයි. ඒ කියන්නේ මේ මුඛ කුහරයෙන් මේ පෙනහැල්ලේ සිට එන වායු ධාරාව එක එල්ලේම මුඛ කුහරයෙන් පිට වෙන්නේ නැහැ. මේ කොහේ හෝ කරණ ගැටීමක් වෙනවා. ඒ කියන්නේ තල්ලේ හෝ මේ තොල්වල හෝ අපි අවසානයේදී කතා කරනවා මේ කණ්ඨ ජාක්ෂර දන්ත ජාක්ෂර කියලා. ඔය වගේ කොහේ හෝ ගැටීමක් සිදු වෙලා එළියට පිට වෙන්නේ. ඒවට තමයි අපි කියන්නේ ව්‍යංජනාක්ෂර කියලා. මේ ව්‍යංජනාක්ෂර මෙන්න මේ අං කියන අකුරේ සිට ප කියන අකුර දක්වා ඇති අකුරු 42 තමයි ව්‍යංජනාක්ෂර කියලා කියන්නේ. එතකොට ඒ ටිකත් ඔලුවට දාගන්න ඕන. ප්‍රධාන බෙදීම් අතර ස්වර කියන්නේ මොකක්ද? ව්‍යංජන කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් කතා කරා. ඒ වගේම මේ ഘോഷාක්ෂරයක් සහ අഘോഷාක්ෂරයක් කියලා කියන්නේ මොකක්ද? අපි අවසානයේදී ഘോഷ සහ අഘോෂ සම්බන්ධව හොඳට කතා කරනවා පැහැදිලිව. කෙටියෙන් කිව්වොත් ഘോഷයක් සහ අഘോഷයක් කියන්නේ මොකක්ද කියලා උච්චාරණයේදී ස්වරතන්තු කම්පනයකට පත්වීමෙන් කණ්ඨයේ එහෙම නැත්නම් මේ බොටුව කියලා අපි කියනවා මේ උගුරේ කිසියම් හෝ හඬක් ඇති වෙන ඒවට අපි කියනවා ഘോഷ කියලා. නාදයක් ඇති වෙනවා. නිකමට ඔයාලා මම අවසානයේදී කණ්ඨ මේ ഘോഷ අකුරු ටික ගැන කියන්නම්. එතකොට අපි ප්‍රැක්ටිකල් එකින් එක අකුරු කියවලා බලමු කොහොමද මේ උගුරේ අපේ නාදයක් ඇති වෙන්නේ කියලා, දෙදිරීමක් ඇති වෙන්නේ කියලා. එතකොට මේ ඇති වෙන හඬට වාග් විද්‍යාඥයෝ කියනවා ഘോഷය කියලා. ඒ නිසා භාෂාවේ හැදුනා ഘോഷාක්ෂර කියලා මේ වගේ නාදයක් ඇති වෙන ශබ්ද ටිකට අකුරු ටික ഘോഷාක්ෂර කියලා නම් කරා. ඒ වගේ ഘോഷයක් ඇති වෙන්නේ නැති අකුරු ටික අഘോഷාක්ෂර කියලා කිව්වා. එතකොට ඔන්න ഘോഷාක්ෂර සහ අഘോഷාක්ෂර ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. එතකොට සියලු ස්වර ഘോഷයි. ඊට පස්සේ අක් කියන අක්ෂරය වර්ගාක්ෂරවල මුල් 10 හැර ඉතුරු අක්ෂර ටික ඒ කියන්නේ ව්‍යංජන අක්ෂරවල ඊට පස්සේ අන්තක්ෂ අකුරු ටික යා ර ල ව කියන අකුරු ටික ඊට පස්සේ අවසානයේදී සස සහ ල ප කියන එකේ හා ල කියන අක්ෂර ටිකකින් ටික ഘോഷයි. අපි ඕවා පැහැදිලිව එකින් එක අවසානයේදී කතා කරමු. නිකන් නාමිකව දැන් ඔළුවට දාගෙන තියාගන්න. එතකොට ඔන්න ඔය ටික තමයි මේ භාෂාවේ හෝඩියේ නූතන සිංහල හෝඩියේ තියෙන ප්‍රධානම බෙදීම් දෙක. ස්වර ව්‍යංජන ഘോഷ අഘോෂ. එතකොට ඔය ප්‍රධාන බෙදීම් දෙක සම්බන්ධව නාමික හැඳින්වුවා මම දැන්. ඔය නාමිකව හැඳින්වපු එක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් දැන් තියෙනවද? ඒ කියන්නේ නාමිකව ඔයාලට දැන් තේරුන්නේ නැද්ද? ඒක මොනවා හරි කියන්නේ සාමාන්‍යයෙන් ඔළුවට ගියාද ස්වරයක් කියන්නේ මොකද්ද? ව්‍යංජනයක් කියන්නේ මොකද්ද? ഘോഷයක් කියන්නේ මොකද්ද? අഘോഷයක් කියන්නේ මොකද්ද කියන එක සරලව ඔළුවට ගියාද නැද්ද? තේරුණා. ඔව් තේරුණා. හරි. එතකොට දැන් අපි ඔන්න මේ තියෙන බෙදීම් සම්බන්ධව කතා කරන්න යනවා. හෝඩියේ තියෙන බෙදීම් ටික ගැන කතා කරන්න යන්නේ. එතකොට දැන් ඔයාලට ඔන්න මේ මම මේ PDF එකක් දාන්නම්. නිවැරදි හෝඩියක් තවමත් ඔයාලට බලා ගන්න තිබුණේ නැත්නම් ඔන්න මේක තමයි ගුරු මාර්ගෝපදේශනේ අපිට දීලා තියෙන නිවැරදිම හෝඩිය. ඒ නිසා මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් මම PDF එක අනිවාර්යයෙන්ම දානවා අද group එකට. ඒකෙනුත් බලා ගන්න. එතකොට ඔන්න අපි යනවා දැන් මේ හෝඩියේ තියෙන ප්‍රභේද ගැන කතා කරන්න. කොලයක් ගන්න, ලියා ගන්න වැදගත් දේවල් එකින් එක කතා කරනවා. තේරුම් නැති එක එවෙලෙම මැසේජ් එකක් දාන්න තේරුම් නැහැ කියලා. ටීචර්ස් ගයිඩ් එකේ PDF එකක් නැද්ද? තියෙනවා. PDF එක තියෙනවා මං ගා. දෙකේම තියෙනවා 12 වසර සහ 13 වසර කියන එකේ දෙකම තියෙනවා. ඒ දෙකත් ඕනනම් මං group එකට දාන්නම්. ඊට අමතරව විෂය නිර්දේශ ඔයාලට එහෙම ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශනය කියන දෙකම ඔයාලට Google එකකින් උනත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනි කෙනෙක් ඉන්නවා නම් group එකට හරි මට හරි message එකක් දාන්න මම එතකොට ඒක දාන්නම්. එතකොට ඔන්න අපි මේ භාෂාවේ තියෙන බෙදීම් සම්බන්ධව ස්වර සහ ව්‍යංජන වල බෙදීම් ගැන ඔන්න අපි කතා කරන්න යන්නේ. එතකොට දැන් ඔය මං කලින් කිව්ව ඔයාලට 1989 දී
විද්වත්තු ටිකක් එකතු වෙලානේ මේ නූතන සිංහල හෝඩිය හැදුවේ. හැබැයි අපේ සිංහල භාෂාවේ තියෙන එක අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේ විද්වත්තු ටිකක් එකතු වෙලා තවමත් මේ අක්ෂර බෙදීමක් කරලා නැහැ. ඒ කියන්නේ මේ හ්‍රස්ව දීර්ඝ සංයුක්ත අඝෝෂ ഘോഷ නාසික්‍ය සංයක කියලා දැන් ඔය අපි කතා කරන බෙදීම් ටිකක් තියෙනවනේ. ඔය තියෙන බෙදීම් එක්කෙනෙක් දෙන්නෙක් වාක් විද්‍යාඥයෝ කියන අය එක්කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා හදපු බෙදීම් ටිකක් තියෙනවා මිසක් විද්වත්තු පිරිසක් එකතු වෙලා රජයේ පිළිගත් ප්‍රභේදයන් බෙදීම් වර්ගීකරණයන් ටිකක් තවමත් හදලා නැහැ. එතකොට අද අපි කතා කරන මේ බෙදීම් ටික අපි කතා කරන්නේ ගුරු මාර්ගෝපදේශනයට අනුව. මොකද ගුරු මාර්ගෝපදේශනයේ තියෙන බෙදීම් ටික තමයි උසස් පෙළට එන්නේ, උසස් පෙළයට එන්නේ. එතකොට අපි මුලින්ම කතා කරන්න ඕන ස්වරවල තියෙන බෙදීම් ටික ගැන. ස්වරවල තියෙන ප්‍රධාන බෙදීම් අතරදී එකක් තමයි හ්‍රස්ව සහ දීර්ඝ කියලා කියන්නේ. පළවෙනි බෙදීම වුණ හ්‍රස්ව සහ දීර්ඝ. එතකොට හ්‍රස්වයක් කියන්නේ මොකක්ද? මේ හ්‍රස්ව අකුරක් කියලා දැන් අපි කතා කරන බෙදීම් අතරේදී මොකද්ද මේ හ්‍රස්වයක් කියලා කියන්නේ? මෙන්න මෙතන මේ දක්වලා තියෙන මේ තියෙන පහළට තියෙන මේ අකුරු ටික තමයි හ්‍රස්ව අකුරු කියලා කියන්නේ. හ්‍රස්වයක් කියලා කියන්නේ එක් මාත්‍රාවකින් ශබ්ද කළ හැකි අකුරු. එහෙම නැත්නම් ඇදෙන්නේ නැති අකුරු. මේවට තමයි හ්‍රස්ව කියලා කියන්නේ. එතකොට මේ හ්‍රස්ව අකුරු වලටත් තියෙනවා සමාන පද ටිකක්. ඔයාලට මම කලිනුත් කිව්වා මේ තියෙන සමාන පද අනිවාර්යයෙන්ම ලියාගෙන තියාගන්න. විභාගෙට ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නේ ඔයාලා දන්න නමින් නෙවෙයි. ඔයාලගෙන් අහන්නේ නැහැ මේ හ්‍රස්ව අකුරු ඇතුළත් නොවන වර්ණය තෝරන්න කියලා. ඔයාලගෙන් අහන්නේ මේ සමාන පදයක් දාලා ඔයාලගේ ඔළුවේ නැති වචනයක් දාලා තමයි ඔයාලව අන්දන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තියෙන සමාන නාමයන් ටික සමාන පද ටික මේ වචනවලට තියෙනවා ලියා ගන්න. එතකොට මොකද්ද මේ හ්‍රස්ව කියන අකුරු වලට තියෙන සමාන නාම ටිකක් දන්න කෙනෙක් කියන්න බලන්න එකක් දෙයක් හරි. හ්‍රස්ව අකුරු වලට තියෙන සමාන නාම. දන්නේ නැද්ද? මේ හ්‍රස්ව අකුරු වලට කියනවා එකක් ලඝුසර අනිත් පැත්තෙන් ලුහුසර. මේ තියෙන හ්‍රස්ව අකුරු වලට තියෙන සමාන පද දෙකක් අනිවාර්යයෙන් මේකත් ඔයාලගේ නෝට් එකේ කොහේ හරි ලියලා තියාගන්න. විභාගෙට ඇහුවොත් අහන්නේ ඔන්න ඔය වගේ අපි නොදන්න වචනයක් දාලා. එතකොට අපිට තියෙන මේ හ්‍රස්ව අකුරු ටික තමයි මේ අ ඈ යි ඉරු ඉලු උ ඒ ඕ කියන එක. උට ඔයාලා බලන්න මේ අකුරු ටික කියද්දී ඔයාලට වැඩි වෙහෙසක් දරන්න ඕනේ නෑ. දීර්ඝව උච්චාරණය කරන්න දෙයක් නෑ. එක මාත්‍රාවයි යන්නේ. මේ ලඝුසර ගුරුසර කියලා තියෙන ওই මාත්‍රා සම්බන්ධව එතකොට ඒකෙදි කියන්නේ මෙන්න මේක ලඝුසරයක් කියලා. ඒ කියන්නේ එක මාත්‍රාවයි මේකේ තියෙන්නේ. උච්චාරණය කරද්දී දීර්ඝ වදින්න දෙයක් නෑ. වැඩි වෙලාවක් ගත වෙන්නේ නෑ. එක ෂණයකින් කියන්න පුළුවන් නිසා මෙන්න මේවට හ්‍රස්ව කියලා කියනවා. එතකොට ඔයාලා මතක තියාගන්න මේ සිංහල හෝඩියේ තියෙන අකුරු වලින් ඇදෙන්නේ නැති අකුරු ටික. ඒ කියන මේ කියන්නේ අ ඈ යි ඉරු ඉලු උ ඒ ඕ කියන අකුරු ටික අකුරු 10 හ්‍රස්වයි කියලා. එහෙම නැත්නම් ලඝුසර කියලා ලුහුසර කියලා ඔළුවේ මතක තියාගන්න. එතකොට මේ බෙදීම් අතරේදී තියෙන තවත් බෙදීමක් තමයි දීර්ඝස්වර කියලා කියන්නේ. දීර්ඝස්වරයක් කියලා කියන්නේ එතකොට අපි හ්‍රස්වයක් කියලා කියන්නේ එක මාත්‍රාවකින් කියලා කියන්න පුළුවන් අකුරු නම් දීර්ඝස්වරයක් කියලා කියන්නේ මොකක්ද? මාත්‍රා දෙකකින් කියන්න පුළුවන් අකුරක්. ඒ කියන්නේ කාලයක් ගත වෙනවා. අපි ඇදලා කියන්න ඕනි. මොනවාද මේ ඇදලා කියන්න ඕනි අකුරු ටික? ඒ ටික තමයි මේ තියෙන්නේ. ආ ඈ ඊ
ඉරු, ඉලු, ඌ, ඒ, ඕ කියන අකුරු ටික වැඩි වෙලාවක් ගත වෙනවා ඇදලා කියන්න ඕනි. මාත්‍රා දෙකක් තියෙනවා. උන් ඔය අක්ෂර ටික තමයි දීර්ඝ අක්ෂර කියලා කියන්නේ. එතකොට මේ පෙරබෙදීම් අනුව සමහර ඇතැම් කෙනෙක් කියනවා අයි අව් කියන අකුරු දෙකක් දීර්ඝ ස්වරවලට එන්න ඕනි කියලා. නමුත් මේ ගුරු මාර්ගෝපදේශනයේදී දීර්ඝ ස්වර විදිහට දක්වලා තියෙන මේ අකුරු අට එතකොට තවත් කෙනෙක් කියන්න පුළුවන් අයි අව් කියන අකුරු දෙකක් මේ දීර්ඝ ස්වර විදිහට එනවයි කියලා. ඒවා ගැටලු තියෙන අක්ෂර. ඒකයි මම මුලින්ම කිව්වේ මේ අක්ෂර වර්ගීකරණය ගැන තාමත් විද්වත් මඩුල්ලක් එකතු වෙලා බෙදීමක් කරලා නැහැ. මේ කවුරු හරි ගුරුකුලයක් කුමාරතුංග මුනිදාසයන් හරි සිද්ධාර්ථ සංගරාවේ හරි එක්කෙනෙක් දෙන්නෙක් කරපු බෙදීමක් තමයි අදටත් අපි මේ කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ අකුරු ටික තමයි දීර්ඝස්වර කියලා කියන්නේ. නමුත් තවත් මතයක් තියෙනවා මේ අයි අව් කියන අකුරු දෙකක් දීර්ඝස්වර වලට වැටෙන්න ඕනි කියලා. විභාගෙදී ඔය වගේ ගැටලු තියෙන දේවල් ගැන ඔයාලගෙන් අහන එකක් නැහැ. නමුත් ඒ වගේ වෙලාවකදී තියෙන උත්තර ටික බලලා Taman හරියකට ගහන්න බලන්න ඕනේ. මොකද මෙතන මත දෙකක් තියෙනවා. එතකොට හ්‍රස්ව සහ දීර්ඝ කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් ඒකයි. කෙටියෙන් උච්චාරණය කරන්න පුළුවන් අකුරු ටික එක මාත්‍රාවකින් ඒක නැදෙන්නේ නැති අකුරු ටික තමයි හ්‍රස්ව කියලා කියන්නේ. දීර්ඝසර කියලා කියන්නේ ඇදලා කියන්න ඕනි දේවල් මාත්‍රා දෙකක් යන අකුරු ටික කාලයක් ගත වෙන අකුරු ටික උච්චාරණය කරද්දී මෙන්න මේ දීර්ඝ ස්වර වලටත් කියනවා සමාන පද ටිකක්. ඒ ටිකත් ඔයාලා ඕනනම් ලියලා තියාගන්න. මේකට කියනවා ගුරු ස්වර කියලා. ඒ කියන්නේ ලඝු ස්වර කියලා කියනවා කෙටි ස්වර මේ හ්‍රස්වයන්ට හ්‍රස්ව අකුරු වලට ලඝු ස්වර කියලා කියනවා මේ ගුරුසර කියලා කියනවා මේ දීර්ඝ අකුරු වලට. එතකොට ඔයාලා ලියාගෙන තියාගන්න ඔන්න ඔය වගේ සමාන නාමයන් ටිකකුත් ඔය අක්ෂර දෙකට තියෙනවයි කියලා. එතකොට මේ හ්‍රස්ව සහ දීර්ඝ කියන බෙදීම සම්බන්ධව ඔයාලට ගැටලුවක් තියෙනවද නොතේරුම් තැනක් තියෙනවද දැන්? ඩිරෙක්ට් හරි දාන්න මට අර කිව්ව කතාව තේරුණේ නැහැ කියලා හරි. එතකොට මේ එකින් එක විසඳගෙන යමු. ආයි නැත්තම් ඉතින් අපිට මේක කරන්න දවසක් එන්නේ නැහැ. ඔයාලට අවුරුද්දයි තව තියෙන්නේ. දැන් නිකමට මොකක් හරි ඔයාලට 8 වෙනි ප්‍රශ්නේ ආවොත් හ්‍රස්ව ස්වර ගැන කෙටි සටහනක් ලියන්න කියලා ඔයාලට දැන් ලියන්න පුළුවන්ද? හ්‍රස්ව ස්වරයක් යනු එක උච්චාරණයේදී එක් මාත්‍රාවකින් ශබ්ද කළ හැකි ස්වර වේ. මේවා ඇදීමකින් තොරව උච්චාරණය කරන්න පුළුවන් අක්ෂර. මේවට තියෙනවා සමාන පද ලඝු ස්වර කියලා කියනවා, ලුහු ස්වර කියලා කියනවා. මෙන්න මේ අක්ෂර 10 තමයි හ්‍රස්ව ස්වර කියලා කියන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පුළුවන් වෙයි. එතකොට දැන් මේක තේරුණාද? සාමාන්‍යයෙන් ඔයාලට ඔළුවට දාගන්න ඔයාලට විභාගෙදී අවශ්‍ය වෙන්නේ ඕක. කෙටි සටහන් ඔයාලා 8 වෙනි ප්‍රශ්නේ තෝරගන්නවා නම් මොන මේ වගේ කෙටි සටහනක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. ඊට අමතරව ඔයාලට මෙන්න මේක ඕනි. මේ හ්‍රස්ව අකුරු ටික ඔළුවේ තියාගත්තා. දීර්ඝ අකුරු ටික ඔළුවේ තියාගත්තා. කෙටි ප්‍රශ්න වලදී අපෙන් ඇහුවොත් හ්‍රස්ව අකුරු පමණක් ඇතුළත් වෙන වර්ණය තෝරන්න කියලා බලලා ඉර ගහ ගන්න පුළුවන් වෙන්න ඕනේ. දීර්ඝ අකුරු පමණක් අන්තර්ගත වන වර්ණය තෝරන්න කියලා කිව්වොත් ඒකට ඉර ගහ ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ හ්‍රස්ව සහ දීර්ඝ කියන එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න සහ අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ දේ පුළුවන්ද දැන්? පුළුවන්ද බැයිද? කට්ටිය නිදිද මන්ද කම්මැලිද? පුළුවන් පුළුවන් පුළුවන්. හරි පුළුවන්. එතකොට අපිට ස්වරවල තියෙන ඊළඟ බෙදීම තමයි සංයුක්ත ස්වර. මේ සංයුක්ත ස්වර කියලා කියන්නේ පුළුවන්. එතකොට ඔයාලා දැන් ඔයාලගේ පොළ කෑල්ලක් ගන්න ඔයාලා මේ ලියා ගන්න ඕන වටින දේවල් ලියා ගන්න කලින් කිව්වා වගේම එතකොට මේ සංයුක්ත ස්වරයක් කියලා කියන්නේ මොකක්ද?
ස්වරයක් උච්චාරණය කිරීමේදී ස්වර කිහිපයක උච්චාරණයක් ක්ෂණිකව ඇහෙනවා නම් අපි ඒවට කියනවා සංයුක්ත ස්වර කියලා. තේරුන්නේ නැහැ නේ ඔක් කිව්වට. පැහැදිලිව කෙටියෙන් කිව්වොත් අපි දැන් ඔන්න මේ සංයුක්ත ස්වර කියලා මෙතන කියනවා මේ අයි අව් දෙක. ඔයාලා මෙන්න මේ සංයුක්ත ස්වර මේ අයි සහ අව් කියන දෙක කියවද්දි මේක එක අක්ෂරයක් නේ. මේක කියවද්දි ඔයාලට අකුරු දෙකක උච්චාරණ ශබ්දයක් ඇහෙන්නේ නැද්ද? අයි කියද්දි අකුර සහ ඊ අකුරේ ශබ්දය ඇහෙනවා. අයි ඊ. ඔන්න අකුරු දෙකක ශබ්දයක් අයි කියන එක උච්චාරණය කරද්දී ඇහෙනවා. අව් කියද්දි බලන්න අයන්න සහ උයන්න කියන අකුරු දෙකේම ශබ්ද එකපාර ඇහෙනවා ඔයාලට. මෙන්න මේ තනි අකුර කියද්දි. සංයුක්ත කියලා කියන්නේ ඕකට. අකුරු දෙක ඒ කියන්නේ එක සරයක් එක අකුරක් මේක. හැබැයි මේක උච්චාරණය කරද්දී සර අකුරු දෙකක උච්චාරණයක් අපිට ඇහෙනවා. ඒකට තමයි කියන්නේ සංයුක්ත සර කියලා. ඔළුවේ මතක තියාගන්න ඒක. සංයුක්ත කියලා කියන්නෙම අකුරු දෙකක් එකතු වෙච්ච එකකට. ඒ කියන්නේ උච්චාරණයේදී අකුරු දෙකක ශබ්දයක් ඇහෙන එකක තමයි මේ සංයුක්ත සර කියලා කියන්නේ. එතකොට මොනවාද මේ භාෂාවේ තියෙන සංයුක්ත දෙකයිනේ තියෙන්නේ. සංයුක්ත දෙක තමයි මේ අයි සහ අව් කියන දෙක. අකුරු දෙකක ශබ්දයක් අපිට ඇහෙනවා උච්චාරණය කරද්දී අයි අයන්නයි ඉයන්නයි අව් අයන්නයි උයන්නයි. සර දෙකක ශබ්දයක් එකපාර අපිට ඇහෙනවා මෙන්න මේ අකුරු දෙක කියද්දී. එතකොට අන්න ඒක ඔළුවේ මතක තියාගන්න. ඔයාලට විභාගෙට ඕනි එච්චරයි. එතකොට සංයුක්ත සර කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් ඔළුවට ගියාද? නිකන් නෝට් එක නැති වුණත් දැන් ඕනි දවසක ඔයාලට සංයුක්ත කිව්ව ගමන් ඔළුවට එන්න ඕනි අන්න අර අකුරු දෙකක් ශබ්දයක් එකපාර කියවෙන එක නේද අයි අව්. වැඩි වෙලා ගන්නෙ නෑ මොකද මේ මිශ්‍ර ස්වර කියන්නේත් ඒකට නේද? මිශ්‍ර ස්වර කට්ටිය තේරුණාද නැද්ද කියලා දන්නේ නෑනේ. තේරුණා ඒක. තේරුණා. තේරුණා. එතකොට කෙනෙක් අහලා තිබුණා මේ මිශ්‍ර ස්වර කියන්නේ මේකටමද කියලා. ඔව්. දැන් මේකෙදි අපි කතා කරන්නේ මෙතන සංයුක්ත කියලා කතා කරන්නේ අකුරු දෙකක් එකතු වීම සම්බන්ධව. මිශ්‍ර ස්වර කියලා කියන්නේ අකුරු දෙකක්. එතකොට ඔයාලට දැන් අර වගේ අන්දන්න පුළුවන් ඔය වගේ නම් ටික ඕනි තරම් දාලා. එතකොට ඔයාලා ඔළුවේ තියාගන්න ඕනේ වචන ටික ඔළුවේ තියාගත්තම හරි. ප්‍රශ්නය අහපු ගමන් ඒක ගානට අපිට හරි උත්තරේ අරගෙන ඉරි ටික ගහ ගන්න පුළුවන් එකට. එතකොට ස්වරවල තියෙන තවත් බෙදීමක් තමයි සංධ්‍යක්ෂර කියලා කියන්නේ. එතකොට සංධ්‍යක්ෂර කියන සංධ්‍යක්ෂර. සංධ්‍යක්ෂර කියලා කියන්නේ මොකක්ද? සංධ්‍යක්ෂර අකුරු ටික කෙනෙක් කියන්න බලන්න තියෙන්නේ මොනවද කියන්නේ? නෑ කෙනෙක් අහලා තියෙනවා සංධ්‍යක්ෂර කියන්නේ සංයුක්ත ස්වර වලටමද කියලා. නෑ. සංධ්‍යක්ෂර කියන්නේ එක බෙදීමක් සංයුක්ත ස්වර කියලා කියන්නේ එක බෙදීමක්. සංස්කෘතයේදී ඒ කියන්නේ අපේ තියෙන මව් භාෂා අතරේදී එක භාෂාවක් ඒ කියන්නේ සංස්කෘත සහ පාලිනී අපේ සිංහල භාෂාවේ මව් භාෂාව. එතකොට මේ මව් භාෂාව ඒ කියන්නේ සංස්කෘතේ ව්‍යාකරණ ග්‍රන්ථවල දක්වලා තියෙනවා AIO සංධ්‍යක්ෂරානි. සංස්කෘත භාෂාව ව්‍යාකරණ ග්‍රන්ථවල දක්වන්නේ AIO කියන දෙක තමයි සංධ්‍යක්ෂර කියලා. හැබැයි සංස්කෘත භාෂාවේ සංස්කෘත හෝඩියේ තියෙන්නේ මෙන්න මේ බලන්න මේ තියෙන කියන ඒ කියන්නේ මේ හ්‍රස්ව එයන්න සහ ඔයන්න සංස්කෘත හෝඩියේ නෑ. සංස්කෘත හෝඩියේ තියෙන්නේ මේ කියන එකයි O කියන එකයි I කියන එකයි අව් කියන එකයි පමණයි. මේ O කියන දෙක සංස්කෘත හෝඩියේ නෑ. ඒ නිසා එයාලා සංධ්‍යක්ෂර විදිහට කියන්නේ
මේ කියන A I O අව් කියන හතර පමණයි. හැබැයි අපේ සිංහල හෝඩියේ තියෙනවා AO කියලා දෙකකුත් තියෙනවා. ඒ කියන්නේ AI OO අව් කියලා අකුරු 6ක්ම තියෙනවා. එයාලගේ තියෙන්නේ මේ AI OO කියන අකුරු 4 විතරයි. ඒ නිසා එයාලගේ හෝඩියේදී එයාලා කියනවා AI OO සංධ්‍යක්ෂරානි. මෙන්න මේ අකුරු 4 තමයි සංධ්‍යක්ෂර කියලා. හැබැයි අපේ භාෂාවේ මේ AO AO I කියන අකුරු 6ක් තියෙන නිසා සංධ්‍යක්ෂර විදිහට පිළිගන්නවා මේ අකුරු 6ම. එතකොට මතක තියාගන්න සංධ්‍යක්ෂර කියලා කියන්නේ මොකක්ද? AI OO අව් කියන අකුරු 6 තමයි සංධ්‍යක්ෂර කියලා කියන්නේ. මොකද්ද සංධ්‍යක්ෂර කියලා කියන්නේ? 6න් කියන්න ඔයාලා හැමෝම AI OO අව් AI OO අව් AI OO අව් මෙන්න මේ අකුරු 6 තමයි සංධ්‍යක්ෂර කියලා කියන්නේ. පැහැදිලිද? සංධ්‍යක්ෂර මොනවාද කියලා පැහැදිලිද එතකොට? ඔව්. මේ වගේ එක එක ගැටලු තියෙනවා. සමහර තැනකදී AO විතරක් කියලා කියනවා ඇති. සමහර තැනකදී AIO අව් කියලා කියනවා. මොකද ඔය තියෙන්නේම මම අර කලින් කිව්වාගේ තාමත් විද්වත් මඩුල්ලක් එකතු වෙලා බෙදාගත්තු විදිහක් නැහැ. තියෙන්නේ තාමත් එක්කෙනා දෙන්න හදාගත්තු මත ටිකක් විතරයි. එතකොට ඔන්න එහෙනම් ස්වර බෙදීම් අතරේදී අපි තවත් එකක් කතා කරා සංධ්‍යක්ෂර කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා කෙටියෙන් ඔළුවෙන් මතක තියාගන්න මේ සංයුක්ත ස්වර සහ සංධ්‍යක්ෂර කියන දෙක ඔයාලට පැටලෙන්න පුළුවන්. සංයුක්ත කියලා කියන්නේ උච්චාරණයේදී අකුරු දෙකක શબ્දයක් ඇහෙන එකට. එහෙම දෙකයිනේ තියෙන්නේ අපිට. ඊට පස්සේ සංධ්‍යක්ෂර කියලා කියන්නේ මේ අකුරු 6ටම. ඊට පස්සේ ස්වරවල අපිට හම්බෙන අවසාන බෙදීම තමයි නම්‍ය සහ අනම්‍ය කියලා කියන්නේ. නම්‍ය ස්වර සහ අනම්‍ය ස්වර. නම්‍ය කියලා කියන්නේ මොකක්ද? කෙටියෙන්ම වචනේ අර්ථයෙන්ම ගත්තොත් නම්‍ය කියන්නේ නැමෙන ඒවා. අනම්‍ය නැමෙන්නේ නැති ඒවා. ඔළුවේ මතක තියාගන්න එහෙම. නම්‍ය කියන්නේ නැමෙන සුළු. අනම්‍ය කියලා කියන්නේ නොනැමෙන සුළු. නම්‍ය කියන්නේ නැමෙන්නේ නැහැ. අනම්‍ය කියන්නේ නම්‍ය කියන්නේ නැමෙනවා. අනම්‍ය කියන්නේ නැමෙන්නේ නැහැ. කෙටියෙන් වචනේ අර්ථය මතක තියාගන්න. එතකොට මේක මතක තියාගන්න ලේසි ක්‍රම කිහිපයක් තියෙනවා මේ නම්‍ය අකුරු ටිකයි අනම්‍ය අකුරු ටිකයි. එකක් පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග පද ටිකක් මතක තියාගත්තා නම් නම්‍ය ස්වරයි අනම්‍ය ස්වරයි මතක තියාගන්න පුළුවන්. පොළ කෑල්ලක එතකොට එයාලා ලියා ගන්න බලන්න. මම කියනවා වඳුරා කියලා. වඳුරාගේ ස්ත්‍රී ලිංග පදේ මොකද්ද? වඳුරාගේ ස්ත්‍රී ලිංග පදේ වැඳිරි. කවුද වැඳිරි? වැඳිරි. එතකොට ඔන්න ඔයාලා බලන්න දැන් ඔන්න ඔය වඳුරා කියන තැනදී වයන්නේ තියෙන මොන අකුරද? අයන්න. ඊට පස්සේ වැඳිරි කියද්දී ඒ කියන්නේ ස්ත්‍රී ලිංග පදයට හැදෙද්දී අර වයන්නේ තියෙන අයන්න ඇයන්නක් වෙනවා. ඒ කියන්නේ අයන්න ඇයන්නක් වෙනවා ස්ත්‍රී ලිංග පදේ හැදෙද්දී. වඳුරා වැඳිරි. ඊට පස්සේ ඔයාලා කියන්න බලන්න කුකුලා කියන පදේ ස්ත්‍රී ලිංග පදේ මොකක්ද? කුකුලා. කිකිලි. කිකිලි. එතකොට බලන්න කිකිලි. එතකොට මේ කුකුලා කියන පදේ තියෙන උයන්නේ තියෙන මේ උයන්න අයින් වෙලා ස්ත්‍රී ලිංග පදේ හැදෙද්දී ඒ වෙනුවට එනවා මොකක්ද? ඉයන්න. ඒ කියන්නේ කුකුලා කියන එක කිකිලි වෙනවා. ඉයන්න එනවා. ඊට පස්සේ කියන්න බලන්න සොරා කියන පුරුෂ ලිංග පදයේ ස්ත්‍රී ලිංග පදේ මොකක්ද?
සෙර. එතකොට සොරා කියන පදේ සොයන්නේ තියෙන ඕ අකුර ස්ත්‍රීලිංග පදයට එද්දී සෙර වෙනකොට එයන්න වෙනවා. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් නම්මෙසර තුනයි තියෙන්නේ. ආ ඌ ඕ නම්මෙසර තුනයි. නැමනේවා තුනයි තියෙන්නේ. මේ අකුරු තුන වෙන වෙන දේවල්. ඒ කියන්නේ දැන් ඔය අකුරු තුන තියෙනවා නම් පුරුෂලිංග පදේ ස්ත්‍රීලිංග පදේ හැදෙද්දී ඒ අකුරු තුන තවත් අකුරු තුනකට නැවෙනවා. එහෙම නැමෙන අකුරු තුනයි තියෙන්නේ. ආ ඌ ඕ කියන අකුරු තුන. බලන්න මේ වඳුරා කියන එකේ අයන්න තියෙනවා. කුකුලා කියන එකේ උයන්න තියෙනවා. සොරා කියන එකේ ඔයන්න තියෙනවා. එතකොට මේ ආ ඌ ඕ කියලා කියන්නේ නැවෙන අකුරු. උදාහරණයක් විදිහට ඔයාලා මතක තියාගන්න. නැමෙනවා. අපි නැවෙනකොට කොහොමද කෑ ගහගෙන නැවෙන්නේ? අව්වෝ. එතකොට මේ බෙදීම් අතරේදී ස්වර බෙදීම් අතරේදී අපි දැන් මේ හතර කතා කරා. ඔන්න හ්‍රස්ව දීර්ඝ ගැන අපි කතා කරා. නම්‍ය අනම්‍ය ගැන කතා කරා. සංධ්‍යාක්ෂර ගැන කතා කරා. සංයුක්ත ස්වර කතා කරා. මේ අතරේදී මේ හතර විතරයි සාමාන්‍යයෙන් ස්වර බෙදීම් අතරේදී උසස් පෙළට අදාළ බෙදීම් වර්ගීකරණයන් ස්වරවල. ඊට අමතරව ස්වර බෙදීම් වල තවත් එකක් තියෙනවා. ඔයාලා මතක තියාගන්න. ඒකජ සහ ද්විජ ස්වර කියලා. ගුරු මාර්ගෝපදේශනයේ තුලදී දක්වලා තියෙන ඔන්න ඔය බෙදීම් හතර විතරයි. හස්ව දීර්ඝ නම්‍ය අනම්‍ය සංධ්‍යාක්ෂර සංයුක්ත ස්වර කියන බෙදීම් හතර උසස් පෙළයට. නමුත් තව බෙදීමක් තියෙනවා ඒකජ ස්වර සහ ද්විජ ස්වර කියලා. ඒකජ ස්වර කියලා කියන්නේ එක් ස්ථානයක් ආශ්‍රය කරගෙන උපදින ස්වර ටික. ඒ කියන්නේ මම පසුවට කියනවා අක්ෂර උප්පත්ති ස්ථාන අනුව කොහොමද බෙදෙන්නේ කියන එක. එතකොට ඒකජ කියලා කියන්නේ එක තැනක් උපයෝගී කරගෙන ඇතිවෙන අකුරු. ඊට පස්සේ ද්විජස්වර කියලා කියනවා උප්පත්ති ස්ථාන දෙකක් ආශ්‍රය කරගෙන හැදෙන අකුරු ටික. ওই ටික එහෙම අකුරු තියෙනවා. ඕනි නම් මම ඒ ටිකත් ඔයාලට කියන්නම්. මේවා හැබැයි උසස් පෙළට මේ දක්වලා නැහැ ඔයාලට පාඩම් කරන්න කියලා. ඒකජ ස්වරවලදී ආ කියන එක කණ්ඨය ඒ කියන්නේ මේ බොටු එහෙම නැත්නම් උගුරු උපයෝගී කරගෙන උපදින අක්ෂර එක තැනකින් උපදින්නේ. ඒ නිසා ඒක ඒකජ ස්වරයක්. ඊට පස්සේ ඊ කියන දෙක මේ තල්ල උපයෝගී කරගෙන උපදින්නේ. ඒ නිසා ඒකත් ඒකජ ස්වරයක්. ඊට පස්සේ ඉරු ඉරු කියන දෙක, ඉලු ඉලු කියන දෙක, ඌ කියන දෙක. ඔන්න ඔය ටික. ඒ කියන්නේ ආ ඊ ඉරු ඉරු ඉලු ඉලු ඌ කියන අකුරු ටික ඒකජ ස්වර. ඒක මතක තියාගන්න ලේසිම ක්‍රමයක් කියන්නම්. ඒ අයි ඔ අව් සහ ඈ කියන අකුරු ටික හැර හෝඩියේ තියෙන අනිත් අකුරු ඔක්කොම ටික හෝඩියේ තියෙන ස්වරවල අනිත් අකුරු ඔක්කොම ටික ඒකජ ස්වර. ඒ අයි ඔ අව් ඈ කියන අකුරු ටික හැර අනිත් ස්වර ඔක්කොම ඒකජ ස්වර. ඒ අයි ඔ අව් ඈ කියන අකුරු ටික ද්විජ ස්වර. ස්ථාන දෙකකින් උපදින අකුරු. එතකොට ඒ ටික මතක තියාගන්න. හරි. ස්වර බෙදීම් මෙතනින් අවසానයි. එතකොට ස්වර බෙදීම් ගැන ගැටලුවක් තියෙනවද දැන්? ස්වර බෙදීම් මොච්චරයි තියෙන්නේ. එතකොට ඒ ටික ගැන ආයි ගැටලුවක් නැහැනේ නේද? නැහැ. උසස් පෙළට අදාළ ඔය ස්වර බෙදීම් ටික දැන් ඔයාලා මේ අවසන් වුණාම කොච්චර නෝට් තිබුණත් වැඩක් නැහැ. නිකන් නෝට් ගොඩාක් තිබිලා වැඩක් නැහැ. ෂෝට් නෝට් එකකට ගහගන්න ඕක කොළ ටිකක් ගන්න මැදින් ඉරලා අරගෙන උඩින් ඔයාලා ඔය බෙදීම් ටික හදා ගන්න. ප්‍රධාන බෙදීම් මොනවාද? ස්වර ව්‍යංජන ගෝස අගෝස. එතකොට ස්වර අක්ෂර ටික මොනවාද? ව්‍යංජන අක්ෂර ටික මොනවාද? ස්වරවල තියෙන බෙදීම් හතර ලියා ගන්න. ඒවට අදාළ අකුරු ටික ලියා ගන්න. ව්‍යංජන වල තියෙන බෙදීම් ටික ලියා ගන්න. අක්ෂර උප්පත්ති ස්ථාන ටික ලියා ගන්න. එතකොට ඔයාලට අක්ෂර මාලාව පාඩමින් ෂෝට් නෝට් එකක් ඔයාලා ගහගත්තම එතකොට ඔයාලා විභාගෙට නැවත නැවත පාඩම් කරනකොට පාඩම් කරන්න ඕනේ ඔයාලා ඒ ෂෝට් නෝට් එක. නෝට් එක මුළු නෝට් එකම කියවන්න ඕනේ නැහැ. එතකොට අර ෂෝට් නෝට් එක බලාගත්තාම හරි බෙදීම් ටික බලාගත්තාම හරි. එතකොට දැන් අපි යනවා ව්‍යංජන බෙදීම් වලට. මෙන්න තියෙනවා ව්‍යංජන බෙදීම් ටික.
ව්‍යංජන ප්‍රභේද. එක ව්‍යංජන ප්‍රභේදයක් තමයි වර්ගාක්ෂර සහ අවර්ගාක්ෂර කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු හෝඩියේම තියෙන බෙදීම් ටික අපිට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මේ ව්‍යංජන අකුරු ටික කොටස් දෙකකට බෙදන්න පුළුවන් වර්ගාක්ෂරයි අවර්ගාක්ෂරයි කියලා. මොකද්ද මේ වර්ගාක්ෂර කියලා කියන්නේ? වර්ගාක්ෂර කීයක් තියෙනවද අකුරු? දන්න විදිහට 25යි. හරියටම කිව්වද ඔය දෙකකින් 25යි. මරු න්‍යාය උගන්වන්න ඕනේ නැහැ නේද? 25ක් තියෙනවානේ. එතකොට ඔච්චරයි උත්තර. අනිත් අය හිතන්නේ කොහොමද වර්ගාක්ෂර කීයද? 25යිද 20යිද කීයද? 25යි. 25යි. දැන් මම ඔයාලට පෙන්නනවා හෝඩිය. ඔන්න බලන්න මේ තියෙන්නේ සිංහල හෝඩිය. මම අර කලින් කිව්ව. දැන් මේක බලලා මට කියන්න ඔන්න වර්ගාක්ෂර. ආන්න 30යි කියලා එක්කෙනෙක් කියනවා 25යි හරි. වර්ගාක්ෂර කියලා කියන්නේ මෙන්න මේ ක අක්ෂරේ පටන් අරන් මෙන්න මේ අපි කියනවා අඹ බයන්න කියලා. එහෙම නැත්නම් සංඥක බයන්න. මෙන්න මේ බයන්නෙන් අවසන් වන අකුරු ටික තමයි වර්ගාක්ෂර කියලා කියන්නේ. වර්ග පහක් තියෙනවා. මේ කයන්නෙන් පටන් ගන්න නිසා අපි මේකට කියනවා ක වර්ගය කියලා, මේකට කියනවා ච වර්ගය කියලා, මේකට කියනවා ට වර්ගය කියලා, මේකට කියනවා ත වර්ගය, මේකට කියනවා ප වර්ගය. ඔන්න වර්ග පහක් තියෙනවා. දැන් මේ වර්ග පහේ පොලිමට අකුරු 6ක් තියෙනවා බලන්න 1 2 3 4 5 6. පස්වරක් 6 කීයද? 30යි. ඔන්න එතකොට අපි විභාගේ අපි දැන් ඔය හෝඩිය කොච්චර දන්නවයි කියලා කිව්වත් දැනගන්න තැන වර්ගාක්ෂර තියෙනවා 30ක්. ඔයාලා ඔය කියන්නේ වර්ගාක්ෂර 25යි කියලා මිශ්‍ර සිංහල හෝඩිය කියන්නේ කලින් තිබ්බ සිංහල හෝඩිය. ඒකේ තිබුණේ හරි වර්ගාක්ෂර 25යි. පසු ඇඩ් වුණානේ අලුත් අකුරු ටිකක් මෙන්න මේ ගාංජඩ දාඹ කියලා අකුරු පහක්. මේ පහත් එකතු වුණයින් පස්සේ වර්ගාක්ෂර තියෙනවා 30ක්. එතකොට වර්ගාක්ෂර කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ක වර්ගයේ සිට මේ කියන්නේ මේ අකුරු කයන්නේ සිට ආරම්භ වී මේ සංඥක බයන්නෙන් අවසන් වෙන අක්ෂර 30 තමයි වර්ගාක්ෂර කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න මේ තියෙනවා ක වර්ගයේ ච වර්ගයේ ට වර්ගයේ ත වර්ගයේ ප වර්ගයේ කියන මේ පහේ තියෙන අකුරු 6 බැගින් අකුරු 30ක් වර්ගාක්ෂර කියලා අපි කියනවා. එතකොට වර්ගාක්ෂර 30යි. ප්‍රධාන බෙදීම් අතරදී ඔන්න එකක් අපි කතා කරා වර්ගාක්ෂර කියන එක. එතකොට අවර්ගාක්ෂර කියලා කියන්නේ මොකක්ද? වර්ගාක්ෂර පුළුවන් කියලා කියන්නේ අවර්ගාක්ෂර කොහොමද පුළුවන් නේ? වර්ගාක්ෂර ටික බෙදා ගන්න පුළුවන්. මොකද්ද අවර්ගාක්ෂර ටික මොනවාද? කෙටියෙන්ම ව්‍යංජන බෙදීම් අතරේදී මේ වර්ගාක්ෂර නොවන අනිත් ව්‍යංජන ටික ඔක්කොම අවර්ගාක්ෂර. දැන් අපි කිව්වනේ ව්‍යංජන මෙතන තියෙන මේ ව්‍යංජන ටිකෙන් මේ මුල් 30 අපි කිව්වා වර්ගාක්ෂර කියලා. එතකොට තව කීයක් ඉතුරු වෙනවද ව්‍යංජන වලින්? 12ක්. ඉතින් ඔය ඉතුරු වෙන 12 අවර්ගාක්ෂර. වර්ගාක්ෂර 30 අපිට හරියට පුළුවන් කියලා කියන්නේ අවර්ගාක්ෂර ටික අපිට පුළුවන්. වර්ගාක්ෂර ටික මතක තියාගන්න. එයට අයත් නොවන ඉතුරු අක්ෂර 12 ව්‍යංජන අක්ෂර 12 තමයි අවර්ගාක්ෂර කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ව්‍යංජන බෙදීම් අතරදී එතකොට පළවෙනි බෙදීම තමයි වර්ගාක්ෂර සහ අවර්ගාක්ෂර කියලා කියන්නේ. ඔන්න ඔළුවේ මතක තියාගන්න වර්ගාක්ෂර ටික කියන්නේ මොකක්ද? වර්ගාක්ෂර කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයාලට නිකමත හරි විභාගයේ පේපර් එකේදී කෙටි ප්‍රශ්නකින් දෙනවා වර්ගාක්ෂර පමණක් අන්තර්ගත වචන ඇති වර්ණය තෝරන්න කියලා. එතකොට ඔයාලා එකින් එක අකුරු බලලා
වර්ගාක්ෂර විතරක් ඒ වචනේ තියෙන්න ඕනි. ඒ වචනේ එහෙම නැති වචනයක් තියෙනවා නම් ඒ ටික අපි අයින් කළා ඒ වගේ වචනයක් තෝරගන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම නැත්නම් කියනවා වර්ගාක්ෂරයක් රහිත පදයක් ඇති වර්ණය තෝරන්නේ කියලා. ඔය වගේ කෙටි ප්‍රශ්නදී ඔයාලා පේපර් කරද්දී ඔයාලට ඒ ආකෘතිය තේරෙයි. මම අවසානයේදී ඔයාලට දෙනවා විනාඩි 10කට කරන්න පේපර් ඒ කියන්නේ ප්‍රශ්න කිහිපයක්. ඒ ටිකත් එතකොට මට කරන්න දෙන්න. එතකොට මේ මතක තියාගන්න වර්ගාක්ෂරයි අවර්ගාක්ෂරයි කියන්නේ මොකක්ද කියලා මේවා ඔළුවේ එකින් එක තියාගන්න. ඔයාලා මේ අකුරු ටික මොනවද කියන එක. එතකොට විභාගෙට ආවොත් ඔයාලට තියාගන්න පුළුවන්. ඊළඟට ව්‍යංජන බෙදීම් වල දෙන එක බෙදීමක් තමයි අල්ප ප්‍රාණාක්ෂර සහ මහ ප්‍රාණාක්ෂර. එතකොට මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන වචන දෙක අපිට දෙකකට කඩා ගමු. අල්ප ප්‍රාණ කියලා කියන්නේ අල්ප ප්‍රාණ. ඉන්න මං අනිත් PDF එකට දාගන්නවා. මෙන්න මේකේ තියෙනවා මේ තියෙන්නේ. අල්ප ප්‍රාණ මේක කියනවා මේක වචන දෙකකට කඩා ගන්න අල්ප ප්‍රාණ. අල්ප ප්‍රාණ ප්‍රාණයක් කියලා කියන්නේ භාෂාවේදී මේ ප්‍රාණ කියන එක වචනේදී තේරුමක් විදියට ගන්නවා හුස්ම කියන එක. එහෙම නැත්නම් වායු ධාරාවට සමාන පදයක් තමයි ප්‍රාණ කියලා කියන්නේ. එතකොට අඩු වායු ධාරාවක් ගත වෙන එක. එහෙම නැත්නම් අඩු හුස්මක් ගත වෙන එක තමයි මේ අල්ප ප්‍රාණ කියලා කියන්නේ. මහ ප්‍රාණ කියලා කියන්නේ වායු ධාරාව වැඩියෙන් යන එක. එහෙම නැත්නම් වැඩි හුස්මක් ගත වෙන ඒවා තමයි මේ මහ ප්‍රාණ කියලා කියන්නේ. කෙටියෙන් එතකොට අල්ප ප්‍රාණයි මහ ප්‍රාණයි කියන එක නිකන් වචනේ නාමිකව ඔළුවේ මතක තියාගන්න අල්ප ප්‍රාණයි මහ ප්‍රාණයි කියලා කියන්නේ මොකද්ද? එතකොට අල්ප ප්‍රාණ කියන එක හඳුන්වනවා උච්චාරණයේදී අඩු ආයාසයක් හෙවත් අඩු පණ ඒ කියන්නේ උච්චාරණයේදී අඩු ආයාසයක්. ඒ කියන්නේ අපිට ලොකු මහන්සියක් දක්වන්න ඕනේ නෑ මේ අල්ප ප්‍රාණ කුළු කියද්දී. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අඩු ප්‍රාණයක් ගත කරන ඒවා තමයි මේ අල්ප ප්‍රාණ කියලා කියන්නේ. එතකොට මේ වගේ අකුරු කීයක් තියෙනවද? කීයක් තියෙනවද මේ වගේ අල්ප ප්‍රාණ අකුරු? අල්ප ප්‍රාණ 10යි. හරි. මොනවාද මේ අල්ප ප්‍රාණ අකුරු 10? මෙන්න බලන්න මේ තියෙන්නේ කා ච ඨ තා ෆ කියන මේ අකුරු 5යි. ඊළඟට එන ගා ජ ඩ දා බ කියන මේ අකුරු 5යි. ඒ කියන්නේ මේ වර්ගාක්ෂරවල මේ පහළට තියෙන පළමු අකුරු පේලියයි තුන්වන අකුරු පේලියයි. මේව බලන්න අපිට දැන් ලොකු වෙහසක් ගන්න ඕනේ නැහැ එකක්. ආ ච ට තා ප ගා ජ ඩ දා බ වැඩි ප්‍රාණයක් අපිට යන්නේ නැහැ. වැඩි හුස්මක් ඕනේ නැහැ. වැඩි වායු ධාරාවක් ඕනේ නැහැ. ලොකු මහන්සියක් දරන්න ඕනේ නැහැ. අපිට නිකම්ම කියත හැකි. ඒ වගේ අකුරු 10ක් තියෙනවා. මේ අකුරු 10 තමයි මේ. කචට තප ගඳට දම. ඊළඟට මහ ප්‍රාණ. මොනවාද මේ මහ ප්‍රාණ අකුරු කියලා කියන්නේ? මහ ප්‍රාණ කියලා කියන්නේ මම කලිනුත් කිව්වා වැඩි ආයාසයක් දරන්න ඕනි. ඒව වැඩි ප්‍රාණයක්, වැඩි හුස්මක් දරන්න ඕනි. ඒව තමයි මහ ප්‍රාණ කියලා කියන්නේ. එතකොට මේ වගේ අකුරු 10ක් තියෙනවා. ඒ අකුරු 10 තමයි මේ තියෙන්නේ. පැට්‍රිකල් ඔයාලා නිකමට බලන්න මේ අකුරු 10 කියවලයි මේ අකුරු 10 කියවලයි මේකේ වෙනස මොකක්ද කියලා. දැන් බලන්න කා ඡ ඨ ථා ෆ ගා ఝ ඩ දා භ මේ අකුරු 10 කියවද්දී අපිට ලොකු ආයාසයක් දරන්න ඕනේ. ලොකු හුස්මක් ඕනි. ඒකට තමයි කියන්නේ වැඩි ප්‍රාණයක් ඕන නිසා මේකට මහ ප්‍රාණ කියලා. වැඩි හුස්මක් ඕන නිසා. අනිත් ඒවා හරි සරලයි කා ඡ ඨ ථා ෆ ගා ఝ ඩ දා භ අල්ප ප්‍රාණ කියද්දී අපිට ලොකු වෙහසක් දරන්න ඕනේ නෑ. හැබැයි මහ ප්‍රාණ අකුරු ටික කියද්දී අපිට ලොකු වෙහසක් දරන්න ඕනේ. හරි අමාරුයි. ඒ නිසා අපි ඔකට කියනවා මහ ප්‍රාණ කියලා. එතකොට අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ පිළිබඳව ගැටලුවක් නැතුව ඇති. ඒ බෙදීම් ටික આવොත් ඔයාලට අනිවාර්යයෙන්ම ලියා ගන්න පුළුවන්. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න බෙදීම් දෙකක් තමයි අල්ප ප්‍රාණයි මහ ප්‍රාණයි කියලා කියන්නේ. ගැටලුවක් තියෙනවද ඒ සම්බන්ධව? හරි එතකොට ගැටලුවක් නැහැ. හරි. එතකොට අපි ඊළඟට
බෙදීම් අතරේදී තවත් කතා කරන බෙදීමක් තමයි අන්තක්ස්ත අකුරු කියලා කියන්නේ. මොකද්ද මේ අන්තක්ස්ත අකුරු කියලා කියන්නේ? නිකමට කෙනෙක් කියන්න බලන්නකො මේ අන්තක්ස්ත අකුරු ටික මොනවද කියලා. මේ ව්‍යංජන වල තියෙන බෙදීම් අතරේදී තවත් තියෙන එකක් අන්තක්ස්තාක්ෂර. මොනවාද මේ අන්තක්ස්තාක්ෂර ටික? යාරලව. හරි. දැන් ඔයාලා කියන්නේ අන්තක්ස්තාක්ෂර. එතකොට හතරක් තියෙනවා. ඒක තමයි යාරලව. මම කියන ඔයාලා වැරදි කියලා වෙල දුන්නොත් හරියට කෙනෙක් දෙන්න බලන්න උත්තරේ අන්තක්ස්තාක්ෂර ටික. අන්න හරියට කෙනෙක් දැම්මා. කවුද? අසිනි ඉමල්ක. අපි ගොඩක් වෙලාවට ඉගෙනගෙන තියෙන්නේ මේ යාරලව කියන අකුරු හතර තමයි අන්තක්ස්තාක්ෂර කියලා. හැබැයි උසස් පෙළ ගුරු මාර්ගෝපදේශනය තුළදී දක්වලා තියෙනවා අන්තක්ස්තාක්ෂර කියලා කියන්නේ යාරලව. ඒ කියන්නේ මූර්ධජ අක්ෂරයත් අන්තක්ස්තාක්ෂරයක් හැටියට. මෙන්න බලන්න. මේ ගුරු මාර්ගෝපදේශනයේ දක්වලා තියෙන බෙදීම. මෙන්න මෙතන තියෙනවා මෙන්න බලන්න අන්තක්ස්ත යා ර ල ල ව. ඒ කියන්නේ අන්තක්ස්තාක්ෂර තියෙනවා කීයක්ද? 5ක්. අපි හිතාගෙන ඉන්දියට 4යි කියලා යරලව කියන එක කියලා. මේ මූර්ධජ ලයන්නත් අන්තක්ස්තාක්ෂර ගණයට අයත් වෙන්නටම ඕනි. ඇයි මේ මෙහෙම උනේ? අන්තක්ස්ත කියලා අපි කියන්නේ මේවා අතර පිහිටපු අකුරු. මොන අතරද පිහිටුවේ? ස්වර අකුරුයි. ඒ කියන්නේ ව්‍යංජන අකුරුයි අතර පිහිටලා තියෙනවා. ස්වර ස්වභාවයක් තියෙනවා. මේ වගේ ව්‍යංජන ස්වභාවයක් තියෙනවා. මේ ස්වර ස්වභාවයයි ව්‍යංජන ස්වභාවයයි දෙකම තියෙන නිසා මේ දෙකම අතර පිහිටලා තියෙන නිසා අපි මේකට කියනවා අන්තක්ස්ත. ස්වර සහ ව්‍යංජන කියන දෙකේම ස්වභාවයන් අතරතුර පිහිටලා තියෙන නිසා අන්තක්ස්තාක්ෂර කියලා කියනවා. එතකොට මෑත කාලයක් වනතුරුම යාරලව කියන අකුරු 4 විතරයි අන්තක්ස්තාක්ෂර කියලා පිළිගත්තේ. හැබැයි සංස්කෘත හෝඩියේ මූර්ධජ ල අක්ෂරය නෑ. ඒ නිසා තමයි මේ විදිහට පිළි අරගෙන තිබුණේ. නමුත් මුලින්ම කුමාරතුංග මුනිදාසයන් කිව්වා ව්‍යාකරණ විවරණය කියන ග්‍රන්ථය තුලදී මූර්ධජ ල අක්ෂරයත් අන්තක්ස්තාක්ෂර ගණයට අයත් වෙන්න ඕනි කියලා. පසු කාලීනව විද්වතුන් දැන් පිළිගන්නවා යාරලව කියන අකුරු 4ට අමතරව මූර්ධජ ල අක්ෂරයත් අන්තක්ස්තාක්ෂරයක් කියලා. ඒ නිසා ඔයාලගේ නෝට් වල ලියලා නැත්නම් අනිවාර්යයෙන්ම කොහේ හරි ලියා ගන්න. යාරලව කියන අක්ෂර 4ට අමතරව මූර්ධජ ල අක්ෂරයත්. ඇහෙන්නේ නැහැ කියලා කියනවා. මට සිග්නල් නැද්ද? ඔයාලට නැද්ද? ලක්ෂි දිසානායක. අනිත් පැයට ඇහෙනවද? ඇහෙනවනේ. මේ එහෙනම් ලක්ෂ්‍ය ඔයාට සිග්නල් අවුලක් ඇත්තේ පොඩ්ඩක් ෆ්ලයිට් මෝඩ් දාලා මොනවා හරි කරලා බලන්න ආයෙත් ඔක් කියලා. එතකොට ඔයාලා ලියාගෙන තියාගන්න ඕන අන්තස්ථාක්ෂර කියලා කියන්නේ මොකක්ද කියන එක. ඔන්න මේ ව්‍යංජන බෙදීම් අතරේදී තවත් බෙදීමක් තමයි අන්තස්ථ කියලා කියන්නේ. එතකොට අන්තස්ථාක්ෂර කියන එක පැහැදිලිද? ගැටලුවක් තියෙනවද තවදුරටත්? නෑ පැහැදිලි. හරි. පැහැදිලි. එතකොට
ඊළඟට තියෙන බෙදීම තමයි මේ ඌෂ්ම කියලා කියන්නේ. මේ ඌෂ්ම කියන මේ බෙදීමේදී මේ ඌෂ්ම කියන පදයේ තේරුම තමයි උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිට වෙන නිසා ඌෂ්මාක්ෂර කියලා කියනවා. මම දැන් ඔයාලට කියනවා ඌෂ්මාක්ෂර ටික උච්චාරණය කරලා බලන්න. මුලින්ම කියන්න ඌෂ්මාක්ෂර කියලා ඔයාලා දන්න අකුරු ටික මොනවද? ඌෂ්මාක්ෂර කියන්නේ මොන අකුරු ටිකද? ඌෂ්මාක්ෂර දන්නේ නැද්ද? ශාස සාහප. හරි. දැන් මං කියනවා ඔන්න මේ ශාස සාහප මෙන්න බලන්න ගුරු මාර්ගෝපදේශනේ දක්වලා තියෙනවා. ශාස සාහප කියන අකුරු පහ තමයි ඌෂ්මාක්ෂර කියලා. දැන් ඔයාලා මෙන්න මේ අකුරු ටික කියවලා බලන්න කට ළඟට අත අරගෙන මේ අකුරු පහ කියන්න බලන්න. ශා ෂ සා හා ප. ඔයාලට දැනෙනවා ඇති උණුසුම් වායු ධාරාවක් එන්නේ අතට මේ පිට වෙන වායු ධාරාව එහෙම නැත්නම් කටින් පිට වෙන මේ හුස්ම ටික හරි රස්නෙන් දැනෙන්නේ. ඒක තමයි ඌෂ්මාක්ෂර කියලා කියන්නේ. දැනුණාද නැද්ද? ශා ෂ සා හා ප. මේ පිට වෙන වායු ධාරාව රස්නෙන් පිට වෙනවයි කියලා තේරෙනවද? ඔව්. හරි. ඌෂ්මාක්ෂර කියලා කියන්නේ ඒකයි. පෙනහැල්ලේ සිට එන වායු ධාරාව උච්චාරණයේදී උණුසුම්ම පිට වෙන නිසා අපි ඕකට කියනවා ඌෂ්මාක්ෂර කියලා. ඌෂ්මාක්ෂර පහක් දක්වනවා ගුරු මාර්ගෝපදේශනය තුලදී ශා ෂ සා හා ප කියලා. එතකොට ඔයාලා ඒකත් ඔළුවේ මතක තියාගන්න. එක්කෙනෙක් අහලා තියෙනවා ල එන්නේ නැද්ද කියලා මේ. මොකටද මේ ඌෂ්මාක්ෂර වලටද? ගුරු මාර්ගෝපදේශනය තුලදී නම් ඌෂ්මාක්ෂරයක් හැටියට ල දක්වන්නේ නැහැ. ල අන්තස්ථාක්ෂරයක් හැටියට දක්වන්නේ ල ඌෂ්මාක්ෂරයක් හැටියට දක්වන්නේ නැහැ. මොකද ල අකුර ගැන ඔයා අහන්නේ. එතකොට දැන් තේරෙනවද ඌෂ්මාක්ෂර කියන්නේ මොකක්ද කියලා? උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිට වෙන අකුරු ටික තමයි ඌෂ්මාක්ෂර කියලා කියන්නේ. තේරුණාද? ඉක්මනින් යමු. ඊළඟ එකට යන්න ඕනේ. තේරුණාද නැද්ද? ගැටලු තැනක් තියෙනවද? තේරුණා. මේ ඉන්න අයගෙන් මම දැන් අද මේක තව තියෙන්නේ පැය භාගයකට විනාඩි 45කට වගේ තව ටිකක් තියෙන්නේ. අද මේ පාඩම අපි ඉවර කරමුද? නැත්නම් මට නම් පුළුවන් දැන් පැය දෙකක් 12 වෙද්දි වෙනවා. ඔයාලට වෙන පන්ති මොනවා හරි 12ට තියෙනවද? 12ට ඉවර කරන්න ඕනේද? නැත්නම් අද අපි මේ පාඩම කොහොම හරි ඉවර කරමුද? සින්දුවකුත් අහලා පොඩි ටෙස්ට් එකක් අරගෙන අභ්‍යාසෙත් කරලා අද මේ ටික අපි කොහොම හරි ඉවර කරමු. තව පැයක් විතර අරගෙන. කම්මැලි වෙන්නේ නැතුව. එතකොට අපි දවසකට ව්‍යාකරණ එක පාඩමක් ඉවර කරගත හැකි. සාහිත්‍ය මොනවා හරි එක කොටසක් ඉවර කරගත හැකි. ඒකට අපි ඉක්මනින් මේ පාඩම් ටික ඉවර කරගන්න පුළුවන්. මේක ඉවර කරමු. අනිත් අය මොකද කියන්නේ? ඉවර කරමු. හරි ඉවර කරමු කියලා ගොඩක් අය කියන්නේ. එහෙනම් අපි ඉවර කරමු. මේ බෙදීම් ටික කතා කරලා සින්දුවකුත් අහලා චූටි රෙස්ට් එකකුත් අරගෙන මම චූටි අභ්‍යාසයක් හදලා තියෙනවා. ඔයාලා ඒකත් කරන්න. ඒකත් කරලා අපි ඒකේ උත්තර ටිකක් කතා කරමු. එතකොට අක්ෂර මාලාව සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු ඔක්කොම निराකරණය වෙයි. ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙයි. ලකුණු ඔයාලට හම්බුණාද කියලා තේරෙයි. එකින් එක පාඩමට අපි එතකොට සාකච්ඡා කරගෙන යනවා.
ඒ පාඩමින් හැදෙන ප්‍රශ්න ටික අපි කතා කරනවා චූටි අභ්‍යාසයක් ඒකින් කරගන්නවා. එතකොට ලකුණු ටික අපි එකින් එක පාඩම අපේ කරගන්න පුළුවන් අපිට මේ විදිහටම දිගටම එතකොට කරගෙන යමු. එතකොට අපි කතා කරේ දැන් ඌෂ්මාක්ෂර සම්බන්ධව. ඊළඟට තවත් බෙදීමක් තමයි නාසික්ය කියලා කියන්නේ. මෙන්න මෙතන තියෙනවා නාසික්ය. ඕකටම කියනවා තවත් නමක් මොකද්ද? අනුනාසික්ය කියලා. එහෙම නැත්නම් කියනවා සානුනාසික කියලා. නාසිකාක්ෂර, අනුනාසික්ය, සානුනාසික කියන්නේ මෙන්න මේ ඔක්කොම මේ නම් ටික කියන්නේ මේ නාසික්‍ය අකුරු ටිකට. නිසා ලියලා තියාගන්න ඔය වගේ සමාන පද ටික. එතකොට මේ නාසික්‍ය අකුරු කියලා කියන්නේ මොකක්ද? උච්චාරණයේදී පෙනහැල්ලේ සිටින වායු ධාරාව මුඛ කුහරයෙන් නවත්වා සම්පූර්ණම නාස්පුරයෙන් පිට වෙන නිසා මේවට කියනවා නාසික්‍ය කියලා. දැන් ඔයාලට ඕක තේරෙන්නේ නැතුව ඇති. ප්‍රැක්ටිකල් බලන්න පුළුවන්. දැන් ඔයාලට ඕක මොකද්ද මේ නාසික්‍ය කියලා කියන්නේ? මේ පෙනහැල්ලෙන් දැන් අපි අකුරක් කියද්දී එන වායු ධාරාව තියෙනවනේ. ඒක මෙන්න මේ මුඛ කුහරයෙන් නවත්වනවා, කටින් පිට කරන්නේ නැහැ. ඔක්කොම ටික නහයෙන් පිට කරනවා. එන වායු ධාරාව ඒකට අපි කියනවා නාසික්‍ය කියලා. නාසික්‍ය අකුරු තියෙනවා ඥා ඤ න නාම. ඔන්න බලන්න ගුරු මාර්ගෝපදේශනයේදී කියලා තියෙනවා මේ නාසික්‍ය අකුරු ඥා ඤ න නාම කියන අකුරු ටික. ඔයාලා දැන් බලන්න මේ අකුරු ටික කියලා. ඥා ඥා න නාම කට වහගන්න. කට වහලා ඔය අකුරු ටික කියන්න පුළුවන්ද නැද්ද? අකුරු ටික උගුරෙන්ම මෙතනින් හිර වෙනවද කියලා බලන්න. කියන්න පුළුවන්ද නැද්ද කට වහගෙන ඔය අකුරු ටික? මේ නාසික්‍ය කියලා කියන්නේම මේ පෙනහැල්ලේ ඉඳලා එන වායු ධාරාව එතකොට මේ මුඛ කුහරයෙන් නවත්තලා සම්පූර්ණ තියෙන ඔක්කොම ටික පිට කරනවා මේ නහයෙන්. ඒකනේ අපිට සෙම හැදිච්ච දවසට මේ අකුරු ටික කියවෙන්නේ නැහැ. සෙම හැදිච්ච දවසට අපිට මේ අකුරු ටික කියා ගන්න බෑ. මොකද නහය හිර වෙලානේ තියෙන්නේ. නාසික්‍ය අකුරු කියලා කියන්නේ පෙනහැල්ලේ සිටින වායු ධාරාව සම්පූර්ණ නහයම පිට වෙන අකුරු ටික. ඒ අකුරු තියෙනවා පහක්. මතක තියාගන්න නම ඔය සංඥකයි නාසික්‍යයි කියන අකුරු දෙක ඔයාලට ගොඩක් වෙලාවට පැටලෙනවා. ඒ අකුරු දෙක හරියට නාසික්‍ය, අනුනාසික්‍ය, සානුනාසික ඔය කියන ඔක්කොම නම් වලින් කියන්නේ මේ ඥාඥන නාම කියන අකුරු පහ ගැන. ගැටලුවක් තියෙනවද? නැහැ. එතකොට ඊළඟට තියෙන බෙදීම තමයි අර්ධ අනුනාසික්‍ය. ඔය අර්ධ අනුනාසික්‍ය කියන එකට සමාන පදයක් කියන්න බලන්න. මේ අර්ධ අනුනාසිකාක්ෂර කියන ඒවට සමාන පදයක් ගන්න කෙනෙක් නැද්ද? සංඥක අක්ෂර. සංඥක අක්ෂර. කවුද කිව්වේ? සංඥක අක්ෂර කියලා කියනවා මේ අර්ධ අනුනාසිකාක්ෂර වලටම. එතකොට ඔන්න මතක තියාගන්න සංඥකාක්ෂර කියලා කියන්නේ අර්ධ අනුනාසිකාක්ෂර කියලා කියන්නේ එකම එකක්. ඇයි අර්ධ අනුනාසිකාක්ෂර කියලා කියන්නේ? මේකේ තියෙන්නේ ඔන්න බලන්න එකක් මේකට අර්ධ අනුනාසිකාක්ෂර කියලා කියන මතවාද දෙකක් මේ ගැන තියෙනවා. ඔළුවේ මතක තියාගන්න මේවා ඔක්කොම. එක මතවාදයක් තමයි මේ සංඥක අකුරු පහේ, ඒ කියන්නේ මේ ගා ජ ඩ දාඹ කියන අකුරු පහේ
බිංදු භාගයක් තියෙනවයි කියලා සමහර අය කියනවා. ඒ කියන්නේ මේ අග තියෙන මේ සංඥක කෑල්ල මේක අයින් කරොත් මේක බිංදු භාගයක් විදිහට කෙනෙක් සලකලා එයාලා කියනවා මේකේ බිංදු භාගයක් තියෙනවයි කියලා මේ අර්ධ අනුනාසිකාක්ෂර වල සංඥක අකුරු වල. ඒ නිසා අර්ධ අනුනාසිකාක්ෂර කියලා කියනවා. අර්ධයක් කියන්නේ භාගයක් නේ. බිංදු භාගයක් තියෙන නිසා. එහෙම නැත්නම් තවත් කෙනෙක් කියනවා මෙන්න මේ නාසික්‍ය අකුරු වල භාගයක් තියෙන නිසා. ඒ කියන්නේ සම්පූර්ණම දැන් මේකෙදි උච්චාරණයේදී එන හුස්ම දැන් අපි නාසික්‍ය අකුරු ගැන කියද්දි කිව්වේ මේ පෙනහැල්ලේ සිට එන වායු ධාරාව ඔක්කොම කටින් පිට වෙන්නේ නැතුව හිර කරලා ඔක්කොම ටික නහයෙන් පිට කරවනවා. සෙම දවසකට අපිට කියන්න බෑ ඒ අකුරු. සංඥක අකුරු වලදී කරන්නේ එහෙම නැත්නම් අර්ධ අනුනාසිකාක්ෂර වලදී කරන්නේ පෙනහැල්ලේ සිට එන වායු ධාරාව මුඛයෙන් සහ නාස් කුහරයෙන් කියන තැන් දෙකෙන්ම පිට වෙනවා. ඒ කියන්නේ මුඛයෙන් භාගයක් පිට වෙනවා, නහයෙන් භාගයක් පිට වෙනවා. ඒවට අපි කියනවා අර්ධයක්. අර්ධ අනුනාසිකාක්ෂර, සංඥකාක්ෂර ඒ වගේ අකුරු තියෙනවා පහක්. ගා, ජ, ඩ, ධා, බ කියන අකුරු පහ. නිකමට ඔයාලා කියන්න බලන්න මේ කියවලා තමන් බලන්න මේ ගා, ජ, ඩ, දා, බ කියන අකුරු පහේදී මුඛයනුත් හුස්ම පිට වෙනවා. ඊට අමතරව නහයනුත් මේ හුස්ම ටික පිට වෙනවා. ඒ කියන්නේ භාගයක් මේ නාසික්‍ය අකුරු වල ස්වરૂපයක් භාගයක් තියෙනවා. ඒ වගේම මුඛයනුත් භාගයක් හුස්ම පිට වෙනවා. මේ නිසා අර්ධ අනුනාසිකාක්ෂර කියලා. එහෙම නැත්නම් සංඥකාක්ෂර මේවට කියනවා. මතක තියාගන්න වර්ගාක්ෂර වල අවසානම පේළිය, ඒ කියන්නේ අන්තිමටම තියෙන පේළිය තමයි මේ සංඥකාක්ෂර, අර්ධ අනුනාසිකාක්ෂර ඔය කියන ඔක්කොම තියෙන මේ ගා, ජ, ඩ, දා, බ කියන අවසාන පේළිය තමයි මේ සංඥකාක්ෂර ටික කියලා කියන්නේ. තේරුණාද? හරි. එතකොට ඔළුවේ මතක තියාගන්න සංඥක අකුරු ටික කියන්නේ මොකක්ද? නාමිකව ඔයාලා මතක තියාගන්න සංඥක අකුරු ටික කියන්නේ මොකක්ද කියන එක ඔළුවේ. එතකොට ඔයාලට තේරෙයි විභාගදී ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද මේ සංඥක අකුරු ටික තියෙන වර්ණේ තෝරගන්න අපිට આવොත් අපි එතකොට ඒක ලියන්න තියෙන්නේ. එතකොට අපි යමු ඊළඟ ප්‍රභේදයට. අපි දැන් කතා කරා මේ සංඥක ගැන. ඊළඟට මෙන්න මේ හෝඩියේ තියෙන ප්‍රධාන බෙදීම් අතරදී දැන් උසස් පෙළට නිර්දිෂ්ට, ඒ කියන්නේ උසස් පෙළට අපිට අවශ්‍ය බෙදීම් ටික තමයි ඔය මම කතා කරේ මෙච්චර වෙලා. හරිද? හැබැයි ඊට අමතරව ව්‍යංජන බෙදීම් තව කිහිපයක් තියෙනවා. මෙන්න මේ ටිකත් කොහේ හරි ලියලා මතක තියාගන්න. මේ ටිකත් Tamanට හොඳයි. නිකමට හරි විභාගෙදී අපිව අන්දන්න හරි මේ අකුරුත් දාලා ඇහුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ටික ඕනි. එක මේ 8 වෙනි එකේ තියෙනවා මෙන්න මේ පාර්ශවීය කියලා අකුරු ජාතියක්. නිකමට දන්න කෙනෙක් කියන්න බලන්න මොනවද මේ පාර්ශවීය શબ્ද කියලා කියන්නේ මොනවද ඒ අකුරු ටික? පාර්ශවීය අකුරු දන්නවද? පාර්ශවීය අකුරු තියෙනවා දෙකක්. ඒ තමයි ලා ල කියන අකුරු දෙක. කියන්නේ ලයනු දෙක තමයි පාර්ශවීය අකුරු කියලා කියන්නේ. ඊට අමතරව අනුස්වාරය කියනවා. අනුස්වාරය කියන එක කවුරුත් දන්නවා. අනුස්වාරය කියලා කියන්නේ මොකද්ද? අං කියන අක්ෂරය. බලන්න ඔයාලා මෙන්න මේ බෙදීම් වලදී ඇති මේ තියෙන්නේ අනුස්වාරය කියන්නේ බිඳුවට, අං කියන අකුරට. ඊට පස්සේ විසර්ගය කියලා කියනවා. විසර්ගය කියලා කියන්නේ අක් කියන එක. මේ අනුස්වාරයටම කියන සමාන පදයක් තමයි නිග්ගහීතය කියලා කියන්නේ. විසර්ගයට කියනවා විසර්ජනීය කියලා. සමාන පද දෙකක්. එතකොට අනුස්වාරය සහ විසර්ගය කියලා කියන්නේ ඒ දෙකට. එතකොට
ඔය ප්‍රධාන බෙදීම් අතරදී ඔය බෙදීම් ටික තමයි තියෙන්නේ. ඊට අමතරව ഘോഷ ගැන මම ඔයාලට මුලදී කිව්වා මේ ഘോഷයක් කියන්නේ මොකක්ද කියලා. අර පෙනහැල්ලේ සිට එන වායු ධාරාව පිට වෙද්දී යම් ഘോഷයක් නිකුත් වෙන නිසා ഘോഷාක්ෂර කියලා කියනවා. එහෙම පිට වෙන්නේ නැති නිසා අഘോഷාක්ෂර කියලා කියනවා. එතකොට මතක තියාගන්න ഘോഷ කියන්නේ මොනවාද අഘോഷ කියන්නේ මොනවාද කියලා. අഘോෂ කියලා කියන එක ඔයාලා මතක තියාගත්තොත් මතක තියාගන්න ලේසි. එතනින් එහාට අනිත් ඔක්කොම ටික ഘോഷ කියන එක. අഘോෂ කියලා කියන්නේ මේ බලන්න මේ හෝඩියේ තියෙන මෙන්න මේ කාචට තාප කියන පේලියයි කාචට තාප කියන පේලියයි මෙන්න මේ පේලි දෙකේ අකුරු 10 අඝෝෂාක්ෂරයි. හරි? ඒ අකුරු 10ක් ඊට පස්සේ තියෙන මේ ශා මේ සයන්න මේ තියෙන මූර්ධජ සයන්න ස ෂ සහ ෆ කියන අකුර ශයනු 3 සහ ෆ කියන අකුර ඔන්න ඔය අකුරු 4යි මෙන්න මේ අකුරු 10යි කියන මේ අකුරු 14 අඝෝෂාක්ෂරයි. අඝෝෂාක්ෂරය එතකොට මේක තමයි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය. දැන් අපි කතා කරන්න යන්නේ අක්ෂර උප්පත්ති ස්ථාන පිළිබඳව. එතකොට ඔන්න හොඳට බලා ගන්න මෙන්න මේක දිහා. අක්ෂර උප්පත්ති ස්ථාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඒකජාක්ෂර අනිත් එක ද්විජාක්ෂර කියලා. ඒකජාක්ෂර කියලා කියන්නේ එක තැනකින් උපදින අකුරු. ද්විජාක්ෂර කියලා කියන්නේ තැන් දෙකකින් උපදින අකුරු. එතකොට ඒකජාක්ෂර ගැන කතා කරද්දී ඒකජාක්ෂර කියලා කියනවා ඒකජාක්ෂර තියෙනවා කණ්ඨජාක්ෂර, තාලුජාක්ෂර, මූර්ධජාක්ෂර, දන්තජාක්ෂර, ඕෂ්ඨජාක්ෂර කියලා පහක් තියෙනවා. එතකොට කණ්ඨය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ කණ්ඨය කියලා කියන්නේ බලන්න. මෙන්න මෙතන තියෙන ඔයාලා දිව මුල මේ උගුර සහ දිව මුල අතර ගැටීමකින් ඇතිවන අකුරු මෙන්න මෙතන තියෙනවා මේ දක්වලා උගුර කියලා. පේනවද? මෙන්න මේ උගුර ඒ කියන්නේ එතනින් ඇතිවන ශබ්ද තමයි කණ්ඨජාක්ෂර කියලා කියන්නේ. කණ්ඨජාක්ෂර තියෙනවා අ ආ අං අක් කා ඛ ගා ඝ ඤ ද හ කියන අකුරු ටික කණ්ඨජාක්ෂර. එතකොට ඔයාලා මේ කණ්ඨජාක්ෂර කියවලා බලන්න මෙන්න මේ උගුර තුල යම් ශබ්දයක් මෙතනදී ඇති වෙනම ഘോഷාවක්. උගුරට අත තියලා මේ කණ්ඨජාක්ෂර ටික නිකමට කියවන්න බලන්න. ක ඛ ගා ඝ ඤ ග හ කියලා මේ උගුර තුල යම් කම්පනයක් ඇති වෙනවා. ඒ තමයි උගුරින් උපදින ශබ්ද ටික අපි ඕකට කියනවා කණ්ඨජාක්ෂර කියලා. කණ්ඨය කියන්නේ උගුරට මේ කණ්ඨජාක්ෂර ටික තමයි අ ආ අං අක් කා ඛ ගා ඝ ඤ ග හ කියන අකුරු ටික. ඒ වගේම තාලුජාක්ෂර කියනවා. මේ තාලුජාක්ෂර කියලා කියන්නේ මේ ඉදිරි තල්ල. මෙන්න මෙතන තියෙනවා ගහලා මෙන්න බලන්න මෙන්න මෙතන තියෙනවා ඉදිරි තල්ල කියලා. හරිද? මේ ඉදිරි තල්ල ආශ්‍රය කරගෙන උපදින අකුරු තමයි තාලුජාක්ෂර කියලා කියන්නේ. එතකොට තාලුජාක්ෂර තියෙනවා इ ඊ චා ඡ ජා ఝ ඤ ජ ය ෂ කියන අකුරු. ඔයාලා උච්චාරණය කරලා බලන්න. ච ඡ ජ ජ ඤ ය ය ෂ මේ දිව ගිහිල්ලා ඉදිරි තල්ලේ වදිනවා. ඉදිරි තල්ල තුල මේ දිව ගිහිල්ලා වදිනවා මේ අකුරු ටික කියද්දි. කියවලා බලන්න. අන්න ඒ අකුරු ටික තමයි තාලුජාක්ෂර කියලා කියන්නේ.
ඒ කියන්නේ මේ ඉදිරි තල්ලේ වදින උච්චාරණය කරද්දී දිව ගිහිල්ලා ඉදිරි තල්ලේ වදිනවා. ඒ ශබ්ද ටික ඒ අකුරු ටික අපි කියනවා තාලුජාක්ෂර කියලා. මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඔයාලා. ඊට පස්සේ අර අකුරු ටික ඔය මේ අක්ෂර බෙදීම් ටිකත් එක්ක ඔයාලා කියවලා බලන්න. උච්චාරණය අනුව කොහොමද අපේ දිව ගිහිල්ලා මේ වදිනවද උච්චාරණය වෙනකොට මේ වෙනස්කම් වෙනවද කියන එක. ඊට පස්සේ මූර්ධජාක්ෂර. මූර්ධය කියලා කියන්නේ මේ තල්ලේ මුදුන කොටස. මෙන්න මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ තියෙනවා තල්ල මුදුන කියලා ඊතලයක් ගහලා කොටසක්. මේ මූර්ධජාක්ෂර ටික තමයි ඉරු ඉරු තා ට දා ඩ න ඩ ර මූර්ධජ ල සහ මූර්ධජ ස කියන අකුරු ටික. ඔයාලා උච්චාරණය කළ බලන්න. තා ට දා ඩ න ඩ ර ල ච ඔය අකුරු ටික කියද්දී ඔයාලගේ දිව ගිහිල්ලා උඩ තල්ලේ වදිනවා. තල්ලේ මුදුනේ වදිනවා. ඒ තල්ලේ මුදුනේ මේ දිව ගිහිල්ලා උඩින් වැදුනයින් පස්සේ උපදින අකුරු ටික තමයි මූර්ධජාක්ෂර කියලා කියන්නේ. ඒ මූර්ධජාක්ෂර කියන වචනේ තේරුම මූර්ධය. ඒ කියන්නේ මුදුන. මේ තල්ලේ මුදුනේ ගිහිල්ලා අපේ දිව වදිනවා. එතකොට නිපද වෙන අකුරු ටික මූර්ධජාක්ෂර කියලා කියනවා. ඔයාලා උච්චාරණය කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා දිව ගිහිල්ලා උඩ වදින විදිහ. ඊට පස්සේ දන්තජාක්ෂර කියලා කියනවා. දන්තේ කියලා කියන්නේ දත්. හරිද? මේ දත් වැටිය. දන්තජාක්ෂර ටික තමයි ඉලු ඉලු තා ත දා ද න ද ල ස. ඔය අකුරු ටික කියන්න බලන්න. තා ත දා ද න ල ස. ඔය ටික කියද්දි ඔයාලගේ දිව ගිහිල්ලා වදිනවා මේ දත් වැටියේ. ඔය දත් වැටියේ ගිහිල්ලා වැදීමත් සමග උපදින අකුරු ටික තමයි දන්තජාක්ෂර කියලා කියන්නේ. දන්තජාක්ෂර කියලා කියන්නේ මේ දත් වැටියේ ගිහිල්ලා දිව වදිද්දී උපදින අකුරු ටික. කියවලා බලන්න අකුරු ටික. ඊට පස්සේ අනිත් බෙදීම තමයි ඒකජාක්ෂර වල තියෙන අවසාන එක ඕෂ්ඨජාක්ෂර කියන එක. ඕෂ්ඨය කියලා කියන්නේ උඩුතොල. මේ උඩුතොල සහ යටිතොල. ඔයාලා බලන්න මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ඊතරයක් ගහලා තියෙනවා උඩුතොල සහ යටිතොල කියලා දෙකක්. මේ උඩුතොල සහ යටිතොල කියන දෙක එකට ගැටීමෙන් ඇති වෙනවා ශබ්දයක් අකුරු ටිකක්. ඒ ටිකට අපි කියනවා ඕෂ්ඨජාක්ෂර කියලා. ඕෂ්ඨජාක්ෂර ටික තමයි උ උ පා ප බා බ ම බ. අකුරු ටික කියවන්න බලන්න. පා ප බා බ ම බ. මේ උඩුතොල සහ යටිතොල එකට ගැටෙනවා. එතකොට නිපද වෙන උච්චාරණය වෙන ශබ්ද ටික අකුරු ටික තමයි ඕෂ්ඨජාක්ෂර කියලා කියන්නේ. පැහැදිලිද? කියවලා බැලුවද? කියවනකොට ඒ විදිහට මොනවාද? ප්‍රැක්ටිකල් ඔයාලට තේරෙන්න ඕනේ මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය අනුව මේ කියන දේවල් වෙනවයි කියන එක. අකුරු ටික දැන් කිව්වද? කියවනකොට එහෙම වුණාද? මෙසේජ් එකක් දාන්න බලන්න ඉක්මනින්. එහෙම වුණා සර්. හරි. නිකන් ප්‍රැක්ටිකල් බලන්න ඕනේ. නිකන් කියන දේවල් අහගෙන ඉඳලා විතරක් වැඩක් නැහැ. ඔව්. හරි. ඒ කියන්නේ හරි ඔයාලට පැහැදිලි. එතකොට අක්ෂර උපදින ස්ථාන අනුව මේ වර්ගීකරණය කරනකොට කණ්ඨජාක්ෂර, තාලුජාක්ෂර, මූර්ධජාක්ෂර, දන්තජාක්ෂර, ඕෂ්ඨජාක්ෂර කියලා අපි බෙදීමක් කරනවා. මේ පහ කියන්නේ මේ පහ තමයි ඒකජාක්ෂර කියලා කියන්නේ. එතකොට අපේ නිගමට හරි ඒකජාක්ෂර අකුරු ගැන ඇහුවොත් ඒකජාක්ෂර අකුරු ටික තමයි මේ කණ්ඨජාක්ෂර මේ ආදී මේ පහේ තියෙන අකුරු ටික තමයි ඒකජාක්ෂර ටික කියලා කියන්නේ. උපදින තැන් අනුව එතකොට ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති ඒ ටික. ඊට පස්සේ ද්විජාක්ෂර කියලා කොටසක් තියෙනවා. අක්ෂර උපදින ස්ථාන අනුව මේ ද්විජාක්ෂර ටික එකක් කණ්ඨ තාලුජාක්ෂර. දිව පැටලුණා පොඩ්ඩක්. කාගෙද දිව පැටලුනේ? නමක් නැහැ. එතකොට ද්විජාක්ෂර අතරේදී එකක් තමයි කණ්ඨ තාලුජාක්ෂර. ඒකේ තියෙන අකුරු ටික තමයි ඒ ඈ කියන අකුරු ටික. මේ කණ්ඨ තාලුජාක්ෂර උපදින්නේ තල්ල සහ කණ්ඨ. ඒ කියන්නේ උගුර
සහ තල්ලේ කියන මේ තැන් දෙකෙන් කියවලා බලන්න ඔයාලා ඕනනම් I ඈ කියලා කියනකොට අර වගේම උගුරේ යම් ගැස්මක් ඇති වෙනවා. ඒ වගේම තවත් මේ ද්විජාක්ෂර අතරේදී කතා කරන එකක් තමයි කන්ටෝස්ටඩ්. ඒ කියන්නේ මේ කන්ටය සහ ඕස්ටජය. කන්ටය කියලා අපි කියනවා එක පැත්තකින් උගුර, ඕස්ටජය කියලා කියනවා උඩුතොල. මේ කන්ටය සහ ඕස්ටජය අතර ගැටීමක් සමග ඇතිවන උපදින උච්චාරණය වෙන අකුරු ටිකට අපි කියනවා කන්ටෞෂ්ඨජාක්ෂර කියලා. එහෙම නැත්නම් කන්ටෝට්ටජ කියලා පාලි භාෂාවෙන් කියනවා. මේ අකුරු ටික තමයි ඕ අව් කියන අකුරු ටික. ඊට පස්සේ දන්තෞෂ්ඨජ කියලා කියනවා. එහෙම නැත්නම් පාලි භාෂාවේදී ඔකට කියනවා දන්තෝට්ටජ කියලා. ව ෆ කියන අකුරු දෙක ව ෆ බලන්න දන්තේ සහ ඕස්ටජය අතර දන්තේ කියලා කියන අපිටත් වැටිය මේක තියෙනවා. ඕස්ටේ කියලා කියනවා උඩුතොල. හුස්මක් පිට වෙනවා මේ අකුරු දෙක කියද්දි ව ෆ. ඒ කියන්නේ මේ උඩුතොල යටිතොල සහ දත් අතරදී උපදින අකුරු ටික තමයි දන්තෞෂ්ඨජාක්ෂර කියලා කියන්නේ. එතකොට ද්විජාක්ෂර කොටස් තුනක් තියෙනවා. කණ්ඨ තාලුජාක්ෂර, කණ්ඨෞෂ්ඨා මොකද්ද මේකෙදි කණ්ඨෞෂ්ඨජාක්ෂර ඊට පස්සේ දන්තෞෂ්ඨජාක්ෂර කියන මේ තුන තමයි අක්ෂර උප්පත්ති ස්ථාන අනුව ද්විජාක්ෂර තැන් දෙකක් උපයෝගී කරගෙන උපදින අකුරු. මේවා කියවන්න ගියාමත් පැටලෙනවා. ඊට පස්සේ ඒ අකුරු ටික මතක තියාගන්න. I ඈ කියන අකුරු ටික උපදින්නේ කණ්ඨය සහ තාලුජය උපයෝගී කරගෙන. ඒ නිසා අපි ඔකට කියනවා කණ්ඨ තාලුජාක්ෂර. ඊට පස්සේ ඕ අව් කියන අකුරු ටික කණ්ඨය සහ ඕස්ටජය උපයෝගී කරගෙන උපදිනවා. ඒ නිසා අපි කියනවා කණ්ඨෞෂ්ඨජාක්ෂර කියලා. ඊට පස්සේ දත් සහ ඕස්ටජය උපයෝගී කරගෙන උපදින අකුරු ව ප කියන අකුරු ටික. ඒ නිසා අපි ඔකට කියනවා දන්තෞෂ්ඨජාක්ෂර කියලා. පැහැදිලිද? අක්ෂර උප්පත්ති ස්ථාන අනුව එතකොට ඒකජාක්ෂර ද්විජාක්ෂර කියලා බෙදීම් දෙකක් තියෙනවා. එතකොට ඔයාලට ඒකජාක්ෂර අකුරු ටික වෙනම බෙදා ගන්න පුළුවන්. අර වගේ ඊට පස්සේ ද්විජාක්ෂර අකුරු ටික වෙනම බෙදා ගන්න පුළුවන්. ඔය ටික තමයි මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය අනුව බෙදීම් වලට ලක් කරාම බෙදෙන අකුරු ටික. ඒ ටික පැහැදිලිද? පැහැදිලිද නැද්ද? ඔව් පැහැදිලි. දරුණු මාතෘකාවකට මම එන්න හදන්නේ මේ මොකද්ද භාවිතයේ විශේෂ අක්ෂර කියන එක. මේක අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේදී එන්න පුළුවන් ප්‍රශ්නයක් මේකෙදි තියෙනවා. හරි. එහෙනම් මම යනවා ඊළඟ මාතෘකාවට ඉක්මනින් මේ ටික ඉවර කරන්න ඕන නිසා. මම බලන්න මෙන්න මේකෙදි මම දක්වලා තියෙනවා මේ ඒකජාක්ෂර ටික වෙනම දක්වලා තියෙනවා. කණ්ඨජාක්ෂර, තාලුජාක්ෂර, මූර්ධජාක්ෂර, දන්තජාක්ෂර, ඕෂ්ඨජාක්ෂර කියලා. ද්විජාක්ෂර ටික වෙනම දක්වලා තියෙනවා. කණ්ඨ තාලුජ, කණ්ඨ ඕෂ්ඨජ, දන්ත ඕෂ්ඨජ කියලා. ඊට පස්සේ භාවිතයේ විශේෂ අක්ෂර කිහිපයක් තියෙනවා. මොකක්ද මේ භාවිතයේ විශේෂ අක්ෂර කියලා කියන්නේ? පළවෙනි එක තමයි අක් කියන දෙක.
එහෙම නැත්නම් අපි ඕකට නම් දෙකක් කියනවා අනුස්වාරය සහ විසර්ගය කියලා. මේ අනුස්වාරය සහ විසර්ගය කියන දෙක මේ භාවිතයේ විශේෂ අක්ෂර දෙකක් අපේ හෝඩියේ. ඔන්න ඕක මම පැහැදිලි කරලා දෙනවා. දැන් හොඳට निराකරණය කරලා දෙනවා. මං අහනවා ඔයාලගෙන් මේ හෝඩියේ තියෙන ක අකුරට විතරක් වෙනම නමක් කියනවද? ද අකුරට විතරක් වෙනම නමක් කියනවද? ප අකුරට විතරක් වෙනම නමක් කියනවද? ඒ කියන්නේ තනි අකුරට වෙනම නමක් කියන අකුරක් වෙන තියනවද මේ අන්නක් හැර? හෝඩිය තුලදී ක අක්ෂරයට වෙනමම නමක් තියෙනවද? ක අකුරට විතරක් තියෙනවද නැද්ද? ඔව් මම ඔය මේ උපත්මානීය අක්ෂර වලට එනවා. මං අහන්නේ ක අක්ෂරයට පමණක් විශේෂ වූ නමක් වෙනම තියෙනවද? මේක හොඳින් निराකරණය කරගන්න ඕන එකක්. එක්කෙනෙක් කියනවා දන්නේ නැහැ කියලා. අනිත් අය නැහැ. භාෂාවේ ක අක්ෂරයට විතරක් අපි එකම නමක් නැහැ. ක අකුරට විතරක් එක නමක් නැහැ. බ අකුරට විතරක් එක නමක් නැහැ. ප අකුරට විතරක් එක නමක් නැහැ. හැබැයි ඔයාලා බලන්න අං කියන අකුරට විතරක් නමක් තියෙනවා අනුස්වාරය කියලා. එහෙම නැත්නම් අපි කියනවා නිග්ගහීතය කියලාත් ඕකට. එකම එක අකුරක් අං කියලා කියන්නේ අං කියන අකුරට එකම එක නමක් දීලා තියෙනවා. හරි? ඊට පස්සේ මේ විසර්ගය කියලාත් අපි තනි අකුරකට නමක් කියනවා අක් කියන අකුරට. මේ අක් කියන අකුරට තනි නමක් දීලා තියෙනවා විසර්ගය කියලා. හරි. ඔව් බිඳුවට. එතකොට මේක භාෂාවේ තියෙන විශේෂ අක්ෂර දෙකක්. එනිසා මේ අක්ෂර දෙකට නම් දෙකක් දීලා තියෙනවා තනි අක්ෂරයක් උනත්. පැහැදිලිද? මේක භාෂාවේ භාවිත වන විශේෂ අක්ෂර දෙකක්. එනිසා මේ තනි අකුරකට පවා අං කියන අකුරට සහ අක් කියන අකුරට නම් දෙකක් දීලා තියෙනවා. ඒකයි හෝඩියේ තියෙන මේ අකුරු දෙක විශේෂයි කියලා කියන්නේ. භාෂාවේ විශේෂිත අක්ෂර කියලා හඳුන්වන්නේ